අයිබෝන් දරුවනේ sannivedana සහ මාධ්‍ය අධ්‍යයනයේ හදාරන ඒත් එක්කම sannivedana සහ මාධ්‍ය අධ්‍යයනයේ නව විෂය නිර්දේශය හදාරන දරුවන් වෙන ඔයාලට මේ වෙනකොටත් ඉගෙන ගන්න තියෙන පළවෙනි පාඩම විදිහට අපි අඳුරගෙන තියෙනවානේ sannivedana අධ්‍යයනයේ ආරම්භය සහ විකාශය කියන පාඩම. මේ sannivedana අධ්‍යයනයේ ආරම්භය සහ විකාශය කියන පාඩමේදී අපි ඉගෙන ගන්නවා මේ sannivedanaya කියන විෂයට අඩිතාලම හැදුනේ කොහොමද? මේ sannivedanaya කියන දේ ලෝකෙ හැමතැනම හැම වෙලෙම පාවිච්චි වෙච්ච දෙයක් වුණාට මේක විෂයක් විදිහට නිර්මාණය වුණේ කොහොමද? වර්තමානයේ වෙනකන් තාක්ෂණයත් එක්ක මේක ටිකෙන් ටික දියුණු වෙගෙන ආවේ කොහොමද වගේ කාරණා ගොඩක්. ඒත් එක්ක තමයි ඔබට මේ sannivedana අධ්‍යයනය කියන දේ ඉතිහාසය කොයි වගේද? ඒ වගේම මේ sannivedanaya නිසා ලෝකෙ මොන වගේ දේවල් සිද්ධ වෙලා තියෙනවද? ඒ වගේ යහපත් අයහපත් බලපෑම් මොනවද වගේ දේවල් ඔයාලට ටිකෙන් ටික ඉගෙන ගන්න හම්බ වෙනවා. sannivedana සහ මාධ්‍ය අධ්‍යයනය විෂයට අදාළව පුතේ අපි පළවෙනි සම්පූර්ණ පාඩමම එහෙම නැත්නම් sannivedana අධ්‍යයනයේ ආරම්භය සහ විකාශය කියන පළවෙනි පාඩමම අපි අන්තර්ජාලයට මුදා හැරලා තියෙනවා. අපේ YouTube නාලිකාවෙන් බොහොම අපූර්වවට ඒ ගැන ඉගෙන ගන්නට හැකියාව තිබෙනවා. අද දවසේදී අපි මේ කරන වීඩියෝ එකේදී එහෙම නැත්නම් මේ වැඩසටහනේදී අපි උත්සාහ කරන්නේ වෙනත් කාරණාවක් සම්බන්ධයෙන් අලුත් දැනුම හොයාගෙන යන්න. ඒ තමයි අපිට සාමාන්‍යයෙන් නම් ඔයාලා මේ වෙනකොටත් දන්නව ඇති දරුවනේ ඉගෙන ගන්න තියෙන්නේ අපේ විෂය නිර්දේශයට අනුව sannivedana සහ මාධ්‍ය අධ්‍යයනයට අදාළ කාර්මික විප්ලවය ගැන, ඒ වගේම මේ ඉතිහාසය වෙනස් කරපු පළවෙනි ලෝක යුද්ධය, දෙවනි ලෝක යුද්ධය වගේ කාරණා කිහිපයක් ගැන කතා කරන්න විතරයි. මේකෙදී අපේ මීඩියා සිලබස් එකට ඕනේ වෙන්නේ පුතේ මේ පළවෙනි ලෝක යුද්ධය වෙන්න පුළුවන්, දෙවනි ලෝක යුද්ධය වෙන්න පුළුවන්, තුන්වෙනි ලෝක යුද්ධය වෙන්න පුළුවන්. මේ වගේ විවිධාකාර සිදුවීම් අස්සේ sannivedanය වර්ධනය වෙන්න, එහෙම නැත්නම් sannivedanය විෂයක් විදිහට නිර්මාණය වෙන්න උදව් උපකාර වෙච්ච දේවල් මොනවද කියලා කතා කරන්න විතරයි. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම පළවෙනි ලෝක යුද්ධ තිබ්බ කාලෙදී යුදමය කටයුතු වලට sannivedana උපකරණ පාවිච්චි කරා. මේ sannivedana උපකරණ අස්සේ ඔය ගුවන් විදුලිය, ඒ වගේම දුරකථනය වගේ දේවල් තිබුණා. ඒවා සාමාන්‍ය ජනතාවට පාවිච්චි කරන්න පුළුවන් මට්ටමේ තිබුණේ නැහැ ඒ කාලේ. නමුත් පස්සේ ඒවා සාමාන්‍ය ජනතාව අතරපත් වුණා. ඇයි ඒ? ලෝක යුද්ධ අවසන් වීමත් එක්ක. එතනින් එහාට මේ සාමාන්‍ය ජනතාව අතරටපත් වෙන sannivedana උපකරණ හරි විදිහට පාවිච්චි කරන්නේ කොහොමද? මේ වගේ වෙන අඩුපාඩුකම් අඳුරගන්නේ කොහොමද? මාධ්‍ය සාක්ෂරතාවය ඉගෙන ගන්නේ කොහොමද වගේ කාරණාවන් ටිකෙන් ටික දියුණු වෙලා තමයි මේ විෂය හැදෑරීමේ අවශ්‍යතාවය අපිට එන්නේ. sannivedanaya කියන එක එහෙනම් පැහැදිලිනේ හැමතැනම තිබිලා තියෙනවානේ. නමුත් sannivedanaya ඉගෙන ගන්න විදිහක් කොහෙවත් ඒ කාල වෙනකොට තිබිලා නැහැ. ඒකනේ අපිට මේ අලුත් විෂය නිර්දේශය යටතේදී ඉගෙන ගන්න තියෙන්නේ sannivedana අධ්‍යයනයේ ආරම්භය සහ විකාශය උනේ කොහොමද කියන කාරණාව පුතේ. හැබැයි අපි මේ වැඩසටහනේදී උත්සාහ කරනවා අපි නිකන් කාර්මික විප්ලවයක් තිබුණා, නිකන් ලෝක යුද්ධ දෙකක් තිබුණා. ඒ ලෝක යුද්ධ වලදී පළවෙනි ලෝක යුද්ධයට අදාළව දෙවන ලෝක යුද්ධයට අදාළව සිද්ධ වෙච්ච කාරණා හින්දා sannivedana උපකරණ වගේ දේවල් බිහි වුණා. අර නරක දේවල් සමාජයට දායාද වෙච්ච පළවෙනි ලෝක යුද්ධය, දෙවන ලෝක යුද්ධය වගේ කාලේ තාක්ෂණයේ දියුණුව නිසා sannivedanයට අදාළ උපකරණ බිහි වෙච්ච නිසා ඒ වගේ යහපත් දේකුත් සිද්ධ වුණා කියලා අපි පාඩම නතර කරන්න සූදානම් නැහැ. අපි මේ පාඩමේදී අපේ වීඩියෝ මාලාව ඉදිරියට තවදුරටත් කතා කරන්න බලාපොරොත්තු වෙන අපි ඉස්සල්ලාම අද දවසේදී කතා කරනවා sannivedana සහ මාධ්‍ය අධ්‍යයනයේ විෂයට අදාළව අපි පළවෙනි ලෝක යුද්ධය ගැන කතා කරනවානේ පුතේ. මෙන්න මේ sannivedana සහ මාධ්‍ය අධ්‍යයනය කියන විෂය ලෝකෙට බිහි වෙන්නේ. එහෙම නැත්නම් මිනිස්සුන්ට sannivedana සහ මාධ්‍ය අධ්‍යයනය කියලා විෂයක් මේ ලෝකේ තියෙනවා කියලා හිතන්න පටන් ගන්න ප්‍රධාන හේතුවක් වුණානේ පළවෙනි ලෝක යුද්ධය. ඒක අරහනේ පුතේ අපි දන්න විදිහට අලුත් උපකරණ බිහි වෙලා sannivedanaya කරන්න පුළුවන් තාක්ෂණික ක්‍රියාවලියක් බිහි වෙලා sannivedanaya කිරීමේ අවශ්‍යතාව බිහි වෙලා මේ කඳවුරෙන් ඒ කඳවුරට sannivedana පණිවිඩ හෝමාරු කරගන්න ඕමනාව වැඩි වෙලා ඒවට ආරක්ෂාව එකතු කරන්නේ කොහොමද? ඒවට තාක්ෂණ එකතු කරන්නේ කොහොමද වගේ ප්‍රශ්න ගොඩක් ලෝකෙට ඇවිල්ලා තමයි මේ sannivedana සහ මාධ්‍ය අධ්‍යයනයට අදාළ උපකරණ ගැන එහෙම හදාරන්න පටන් ගන්න. ඕක අපි සරලව දන්න කාරණාවනේ අපි පළවෙනි පාඩමේදී ඉගෙන ගන්නවානේ. නමුත් අද දවසේ අපි කතා කරනවා මේ පළවෙනි ලෝක යුද්ධය කියන්නේ මොකක්ද කියන කාරණාව. සාමාන්‍යයෙන් අපි ඕනිම දෙයක
ඉතිහාස කතාව එහෙම නැත්නම් ලෝකයේ ඇත්තටම සිද්ධ වෙලා තියෙන්නේ මොන වගේ දෙයක්ද කියලා දැනගෙන ඉන්න එක ඉතාමත් වටිනවනේ පුතේ. ඒ නිසා අද දවසේදීත් අපි සූදානම් අපේ පාඩමට දැනුම අමතරව එකතු කරගන්න පුළුවන් කාරණාවක් ගැන කතා කරන්න. සමහර විට මේක ඔබේ ඉතිහාසයේ ගුරුවරයා ඉතාමත් රසවත් විදිහට උගන්වලා ඇති. ඒ වගේම ඔබ පොතපත කියවන කෙනෙක් නම් ඔබ කරුණු හොයාගෙන යන කෙනෙක් නම් ඔබට ඒ පිළිබඳව අහන්න දකින්නට කියවන්නට හැකියාව ලැබිලත් ඇති. කොහොම වුණත් අද දවසේදී අපි සූදානම් අපේ sannivedana සහ මාධ්‍ය අධ්‍යයනයේ විෂය නිර්දේශයට ඊටාම ස්වල්පයක් කතා කරන්න තියෙන, ඊටාම සරලව කතා කරන්න තියෙන පළවෙනි ලෝක යුද්ධය ගැන යම්කිසි අවබෝධයක් ලැබෙන විදිහට මේ ඉතිහාස කතාව ගැන චුට්ටක් හොයලා බලන්න. ඒ නිසා මම හිතනවා sannivedana සහ මාධ්‍ය අධ්‍යයනය හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවෝ විදිහට ආදරණීය දුවලා පුතාලා විදිහට ඔයාලටත් යුතුයකමක් වගකීමක් තියෙනවා. නිකම්ම නිකම් පළවෙනි ලෝක යුද්ධයක් වුණාය. ඒ පළවෙනි ලෝක යුද්ධය නිසා මෙන්න මෙහෙම අතුරු ප්‍රතිඵලයක් විදිහට තාක්ෂණික උපකරණ බිහි වුණාය. ඒ ASCII sannivedanයට අදාළ උපකරණ තිබුණාය. ඒ නිසා sannivedanaya දියුණු වුණාය කියලා නතර වෙන්නේ නැතුව ඊටාම අපූර්වට මේ ඉතිහාස කතාව හොයලා බලන්න. අපි බලමු පුතේ අද දවසේදී මොකද්ද මේ පළවෙනි ලෝක යුද්ධය කියන්නේ කියලා. සාමාන්‍යයෙන් අපි දන්නවානේ 1914 අවුරුද්දේදී තමයි මෙන්න මේ sannivedanය සහ මාධ්‍ය අධ්‍යයනය හදාරන අපේ විෂය නිර්දේශයේදීත් අපිට උගන්වන්න තියෙන්නේ. එහෙම නැත්නම් ඔයාලා ඉගෙන ගන්න මේ පළවෙනි ලෝක යුද්ධය සිද්ධ වුණේ. සරලව කිව්වොත් එහෙම පළවෙනි ලෝක යුද්ධයක් කියලා එකක් පටන් ගන්න 1914 අවුරුද්දේදී. මේකට විවිධාකාර හේතු තියෙන්න පුළුවන්. නමුත් ලෝක යුද්ධයක් හෝ වේවා සාමාන්‍ය යුද්ධයක් හෝ වේවා ගමේ ගොඩේ සිද්ධ වෙන රණ්ඩු සරවල්කමක් හෝ වේවා මේ ඕනිම එක්කදී පුතේ සිද්ධ වෙන්නේ අයහපත් දේවල් ටිකක්නේ. අපි සාමාන්‍යයෙන් කතාවටත් කියනවා සාමාන්‍යයෙන් යුද්ධයක් ගත්තත් යුද්ධෙකදී ජයග්‍රහණය කරන පිරිසක් ඇත්තටම බැලුවොත් නෑ. හැමෝම අන්තිමට පරාජය වෙලා තමයි තියෙන්නේ. ලේ හලලා මිනිස්සු ආබාධිතයන් බවට පත් වෙලා ජීවිත දේපල හානි ගොඩක් වෙලා තමයි සාමාන්‍යයෙන් මේ යුද්ධයක් ඉවර වෙන්නේ. එහෙනම් ලෝක යුද්ධයක් පළවෙනි ලෝක සංග්‍රාමය කොහොමද නම් තියෙන්නේ නැද්ද? 1914 දී ආරම්භ වෙච්ච මේ පළවෙනි ලෝක සංග්‍රාමයට ගොඩාක් වෙලාවට බලපෑම් කරේ පුතේ මේ යුරෝපයේ ආශ්‍රිතව තියෙන රටවල්. ඒ නිසා අපි කියනවා මේක සාමාන්‍යයෙන් යුරෝපයේ ආශ්‍රිතව තිබ්බ යම්කිසි ප්‍රශ්න ගොඩක් එකතු වෙලා. පුංචි පුංචි ප්‍රශ්න අපි කතාවටත් කියන්නේ පුතේ නියපොත්තෙන් කඩන්න තිබ්බ ප්‍රශ්නේ පොරවෙන් කපන්න වෙන තරමට වැඩි වෙනවා කියලා. ඔන්න ඔය වගේ ගොඩාක් හේතු නිසා තමයි මේ ලෝක යුද්ධ කියන කාරණාව ඇති වෙන්නේ. අපි ඉස්සරහට ඒ ගැන කතා කරමු. කොහොමද 1914 දී ඇතිවෙන මේ ලෝක යුද්ධ තුලින් විශාල පිරිසක් මරණයටපත් වෙනවා. ඒ වගේම තමයි තවත් විශාල පිරිසක් ආබාධිතයන් බවට පත් වෙනවා. අම්මා කෙනෙක්ට පුතෙක් නැති වෙනවා. තාත්තා කෙනෙක්ට පුතෙක් නැති වෙනවා. ඒ වගේම දරුවන්ට තාත්තා කෙනෙක් නැති වෙනවා. බිරිඳකට ස්වාමි පුරුෂයෙක් නැති වෙනවා. යාළුවෙක්ට මිතුරෙක් නැති වෙනවා. මේ වගේ ගොඩාක් සම්බන්ධතා අවුල් කරලා ජීවිත දේපල හානි ගොඩාක් කරලා තමයි මේ ලෝක යුද්ධය ඉවර වෙන්නේ. එහෙනම් අපි මේ කතා කරන්න යන්නේ ලෝකේ මේ වෙනකොට වෙලා තිබ්බ පුතේ දරුණුම විවසනයන්ගෙන් එකක් කියලා කිව්වොත් එහෙම මම හිතනවා මම නිවැරදියි කියලා. ඔයාටත් මේක ඉස්සරහට කතා කරගෙන යනකොට තේරෙයි. කොහොම හරි සාමාන්‍යයෙන් අපි කියනවා යුද බටයන් ලක්ෂ 970ක් විතර. එහෙම නැත්නම් සාමාන්‍ය ජනතාව ලක්ෂ 68ක් විතර. විශාල ප්‍රමාණයක් මිය ගියා. එහෙම නැත්නම් ආබාධිතයන් බවට පත් වුණා කියලා අපි සාමාන්‍යයෙන් මේ යුද්ධ ගැන කතා කරනකොට කතා කරනවා පළවෙනි ලෝක යුද්ධයේදී. කොහොම වුණත් 1914 න් පටන් ගත්ත මේ පළවෙනි ලෝක යුද්ධය 1918 වෙනකම් ක්‍රියාත්මක වෙනවා. 1914 1918 කාලය තුල, ඒ කියන්නේ අවුරුදු 4ක් විතර පුරාවට මේක ක්‍රියාත්මක වෙනවා. මේක සාමාන්‍යයෙන් අපි sannivedana සහ මාධ්‍ය අධ්‍යයන විෂය හදාරනකොට අපේ පන්ති වලදීත් අපි කතා කරලා තියෙනවා. අපේ වීඩියෝ පාඩම් මාලාවලදීත් අපි කතා කරලා තියෙනවා. මේ ඕස්ට්‍රියාවේ ඔටුන්න හිමි කුමාරයෙක් හිටියා කියනවනේ, ෆර්ඩිනන්ඩ් කුමාරයා කියලා. ඒ වගේම එයාගේ බිරිඳ සොෆියා කියන දෙන්නා. සර්බියාවේ සරයෝ කියන ප්‍රදේශයේදී එහෙම නැත්නම් සර්ජියෝ කියන ප්‍රදේශයේදී එක එක විදියට උච්චාරණය කරනවා. කොහොම වුණත් මෙන්න මේ ප්‍රදේශයේ සංචාරයක් කරන ගමන් නාදුරන තුවාකුකරුවෙකුගේ වෙඩි ප්‍රහාරයට ලක් වෙලා ඒ දෙන ජීවිතක්ෂයටපත් වෙනවා. එහෙම නැත්නම් මැරෙනවා. එයාලව මරනවා. අන්න ඒක හේතු කරගෙන තමයි මේ ලෝක යුද්ධය එහෙට මෙහෙට ඇවිල්ලා ගියේ කියන්නේ. ඔව් ඇත්ත. හැබැයි මේකට කලින් අපි දැනගන්න ඕනේ තවත් කරුණු කාරණා කීපයක් තියෙනවා.
මේ කරුණු දැනගන්න නම් පුතේ අපිට ඉතිහාසයේ ටිකෙන් ටික හොයාගෙන යන්න වෙනවා. පුතේ අපි දන්නවානේ අපි sannivedana සහ මාධ්‍ය අධ්‍යයනය හදාරන කොටත් කතා කරනවා මිනිස්සු සාමාන්‍යයෙන් එදිනදා ජීවිතයේදී මිනිස්සයා ආරම්භ වෙච්ච කාලෙදී ගෙවල් දොරවල් තිබ්බේ නැහැ, පවුල් පන්සල් තිබ්බේ නැහැ, ඉස්කෝලේ යන්න ඕනි කියලා, පන්ති යන්න ඕනි කියලා, පාඩම් කරන්න ඕනි කියලා මෙහෙම තිබ්බේ නැහැ. සාමාන්‍ය අවශ්‍යතා ටිකක් තිබ්බේ. ඉතින් ওই කාලෙදී අපි සරලව කිව්වොත් එහෙම නැත්නම් එක වචනකින් කිව්වොත් එහෙම ප්‍රාග් කොමියුනිස්ට් යුගය කියලා කියනවනේ. ඊට පස්සේ ගල් යුගය, දඬයම් යුගය, එන්ඩේරු යුගය වගේ යුග ගණනාවක් පහු කරගෙන තමයි අපි මේ තියෙන තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ. ඒකෙදී මිනිස්සු ඇඳුම් පැළඳුම් අඳින්න හොයාගෙන ආහාර පාන කොහොමද හොයාගන්නේ? ඒ වගේම ආරක්ෂාව සම්පාදනය කරගන්නේ කොහොමද? හරියට එක ජීවියෙක් එක්ක එක සහකරුවෙක් සහකාරියක් එක්ක ජීවත් වෙන්නේ කොහොමද? තමන්ගේ පරම්පරාවක් ප්‍රජනනය තුලින් බෝ කරන්නේ කොහොමද? වගේ දේවල් ගොඩක් අපි කතා කරලා තියෙනවානේ. ඇත්තටම එහෙම තමයි ඒ කාලේ ලෝකෙ සිද්ධ වුනේ. අපි මේ දැන් ඉන්න තත්ත්වෙට හැම මිනිස්සෙක්ම එකපාර ආවේ නැහැ. ඔය වගේ රටවල් ගණනාවක් පස්සේ හැදෙන්න පටන් ගන්නවා. ලෝකෙ ටිකෙන් ටික විකාශනය වෙන්න පටන් ගන්නවා. ඔය යුරෝපයේ ආශ්‍රිත තියෙන රටවල් වල තමයි පුතේ සාමාන්‍යයෙන් ලෝකෙ ඉස්සෙල්ලාම අලුත් දේවල් නිර්මාණය වෙන්න පටන් ගත්තේ කියලා අපි සාමාන්‍ය කතා බහේදීත් අහලා තියෙනවානේ. ඉතින් පුතේ ඔය විදියට ඒ කාලේ වෙද්දි මිනිස්සු දියුණු වෙලා ටිකෙන් ටික දියුණු වෙලා මිනිස්සුන්ට කතා බහ කරන්න භාෂාවක් ඇවිල්ලා මිනිස්සු ශිෂ්ට සම්පන්න වෙලා ටික දියුණු වෙලා වහල් යුගයේ වැඩවසම් යුගයේ ඔය වගේ ටික දේවල් පහු කරගෙන අපි මේ කාලේ වෙනකන් ඇවිල්ලා තියෙන්නේ. කාලයක් තිබ්බ පුතේ මිනිස්සුන්ට දැනුම් තේරුම් තියෙන කාලෙදී අපි සාමාන්‍ය පරණ ඉතිහාස කතා අහනකොට ඒ වගේම පරණ චිත්‍රපටි බලනකොට අපිට මේ කෑල්ල අහු වෙලා තියෙනවා. රටවල් ගවේෂණය කරනවා. ඒ වගේම අලුත් රටවල් හොයා ගන්නවා. දැන් උදාහරණයක් විදිහට අපේ රටට අපේ ලංකාවට 1505 දී පෘතුගීසි ජාතීන් ආවා කියනවනේ. ඒ කොහොමද? වෙන රටවල් හොයාගෙන ගවේෂණය කරගෙන යනකොට. මෙන්න මේ විදිහට ඔය මහා බ්‍රිතාන්‍ය එහෙම නැත්නම් හිරු නොබසින අධිරාජ්‍ය ලෝකයේ මේ පැත්තේ පායන පැත්ත බැලුවත් ලෝකයේ මේ පැත්තේ පායන පැත්තෙන් ගත්තත් කොහේ හරි මෙයාලට යටත් විජිතයක් තිබ්බ. එහෙම නැත්නම් යටත් කරගත්ත රටක් තිබ්බා. හිරු නොබසින අධිරාජ්‍ය කියලා කියන්නේ ඒ අදහසින්. ඔයාලා දන්නවා. ඒ වගේ මේ තවත් රටවල් ගොඩාක් එකතු වෙලා යටත් විජිතකරණය කියන එක හොයාගෙන යන්න පටන් ගත්තා. මේකට තමයි මේ රාජ්‍යයන් බිහිවීමේ ඉතිහාසයේ ඇතුලේ Tamanටම කියලා රාජ්‍යයන් එකතු කරගන්න එක. එහෙම නැත්නම් අලුත් අදහස් වෙනුවෙන්, අලුත් සම්පත් වෙනුවෙන්, අලුත් භූමියක් වෙනුවෙන්, අලුත් රැකියාවල් වෙනුවෙන්, එහෙම නැත්නම් අලුත් දේශපාලනයක් වෙනුවෙන් මේ මොකක් හරි දෙයක් වෙනුවෙන් මිනිස්සු අලුත් රටවල් හොයාගෙන යන්න පටන් ගත්තා. සාමාන්‍යයෙන් මේ රටවල් හොයාගෙන යනකොට ඒක ඇතුළතදී තමයි පුතේ ඉස්සල්ලාම මේ යුද්ධ සංකල්පය බිහි වෙන්නේ. සරලව කිව්වොත් එහෙම මම එක කණ්ඩායමක් විදිහට එක රටක් විදිහට තව රටවල් ගවේෂණය කරගෙන හොයාගෙන යනවා නම් ඔයාලගේ පැත්තෙන් තව කවුරු හරි කෙනෙක් රටවල් හොයාගෙන එනවා නම් එතකොට අපිට හම්බෙන භූමි ප්‍රදේශයක් එහෙම නැත්නම් රටක් විදිහට නම් කරන්න පුළුවන් තැනක්, අලුත් රටක් අපිට අයිති කරගන්න පුළුවන් අලුත් තැනක් අයිති කරගන්න ගියාම ප්‍රශ්නයක් එනවනේ ඒක ඔයාටද මටද? ඒ කාලේ මිනිස්සු ඒවා බේරගන්න කටයුතු කරලා තිබ්බේ සාමාන්‍ය විදිහට කතා බහෙන් බේරගන්න බැරි නම් කෙලින්ම යුද්ධ ප්‍රකාශ කරනවා. යුද්ධයෙන් තමයි තමන්ගේ බලය, බාහුව බලය තමයි පුතේ ඒ කාලේ ගොඩක්ම ජනප්‍රිය වෙලා තිබුණේ. මනසේ කතා බහට වඩා තමන්ගේ ශක්තිවන්තකම ප්‍රදර්ශනය කරන්න තමයි ගොඩක් වෙලාවට මිනිස්සු උත්සාහ කරලා තිබුණේ. ඉතින් කොහොම වුණත් මෙන්න මේ දේවල් එක්ක තමයි පුතේ කතාවකුත් හැදෙන්නේ. සාමාන්‍යයෙන් රාජ්‍යයන් විසින් යුද්ධ නිර්මාණය කරනවා, යුද්ධයන් විසින් රාජ්‍යයන් නිර්මාණය කරනවා කියලා ප්‍රසිද්ධ කතාවකුත් තියෙනවානේ. ඔය විදිහට කොහොම හරි ගත්තහම මේ පළවෙනි ලෝක යුද්ධය කියලා කියන්නේ පුතේ අති දැවැන්ත බිහිසුණු ගැටුමක්. අපි sannivedana සහ මාධ්‍ය අධ්‍යයනයේ විෂය නිර්දේශයේදී ඉගෙන ගන්නවා එක පැත්තක හිටියා මධ්‍යම පාර්ශවය, තව පැත්තක හිටියා මිත්‍ර පාර්ශවය. මධ්‍යම පෙළයි මිත්‍ර පාර්ශවයයි. ටීම් දෙකක්, රටවල් කණ්ඩායම් දෙකක් මේ කට්ටිය එකතු වෙලා තමයි ලෝක යුද්ධ කරන්න පටන් ගත්තේ. කොහොම වුණත් මේ ලෝක යුද්ධය ජාත්‍යන්තර දේශපාලනය අධ්‍යයනය කරද්දී අපිට මේ යුද්ධය හා සාමය පිළිබඳ අධ්‍යයනය කිරීමක් විදිහට ඉගෙන ගන්නක් තියෙනවා. එහෙම නැත්නම් තවත් සරල කරලා කිව්වොත් එහෙම ඒ කාලේ මේ ජාත්‍යන්තර දේශපාලනය අධ්‍යයනය කරනකොට ජාත්‍යන්තර වශයෙන් රටවල් අල්ලගත්ත විදිය ගැන, රටවල් පාලනය කරපු විදිය ගැන කතා කරනකොට එක්ක අපිට කතා කරන්න වෙන්නේ යුද්ධ සම්බන්ධයෙන් තමයි. නැත්නම් අපිට කතා කරන්න තියෙන්නේ සාමය ආවේ කොහොමද කියන කාරණාව ගැන තමයි. ඒ නිසා අපි කියනවා මේ ජාත්‍යන්තර දේශපාලනය අධ්‍යයනය කරනකොට යුද්ධය හෝ සාමය ගැන තමයි අධ්‍යයනය කරන්න වෙන්නේ බොහෝ දුරට.
ඒක ආක්‍රමණයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක රට ඇතුලේ තිබ්බ යුද්ධයක් වෙන්න පුළුවන්. නැත්නම් සාමය ආවේ කොහොමද? යුද්ධ සමතයකටපත් උනේ කොහොමද කියන කාරණාවක් ගැන වෙන්න පුළුවන්. මේවා හැමතැනදීම කතා වෙනවා. එහෙනම් ඇයි මේ පළවෙනි ලෝක යුද්ධේ විතරක් විශේෂ යුද්ධයක් බවට පත් වෙන්නේ? නැත්නම් විශේෂ කාලවකවානුවක්, විශේෂ කාරණාවක් බවට පත් වෙන්නේ? මේකට හේතු කිහිපයක් තිබ්බා පුතේ. පළවෙනි හේතුව තමයි මේ යුරෝපයේ ආශ්‍රිතව ජාතික රාජ්‍ය බිහි වෙන්න පටන් ගන්නවානේ. ඒ කියන්නේ යුරෝපයේ ගත්තොත් එහෙම අපේ ලෝක සිතියමේ යුරෝපානු රටවල් තියෙන රටවල් ටික ඔක්කොම එකතු වෙලා ජාතික රාජ්‍ය කියන සංකල්පය හදාගෙන රටවල් පාලනය කරන ගමන් ජාතික වශයෙන් රාජ්‍යයන් නඩත්තු කරන ගමන් එයාලා රටවල් වල පාලනය අරගෙන යනවා. හැබැයි මේකෙදී එයාලට තව දුරටත් තව රටවල් ඕනි වෙනවා. දැන් උදාහරණයක් විදියට අප්‍රිකාව යටත් කරගන්නවනේ. ශ්‍රී ලංකාවට ඇවිල්ලා ඉවරලා ශ්‍රී ලංකාව යටත් කරගත්තා වගේ වෙන රටවල්ුත් යටත් කරගෙන තියෙනවා. අප්‍රිකාව යටත් කරගන්න. අපි කතාවටත් කියනවා මේ අප්‍රිකාව කියන රට විශාල මහද්වීපය. කිරිබත් පීරිසිය ගැන නැත්නම් කිරිබත් පිඟානක කිරිබත් කපනවා වගේ එක එක රටවල් වලට කෑලි කෑලි කොටස් කරලා අයිති කරගත්තා. ඒ නිසා තමයි අදටත් අප්‍රිකානු මහද්වීපය ඇතුළු රටවල් ගණනාවක් තියෙන්නේ. ලෝක සිතියම අරගෙන බැලුවොත් එimhe ඔයාලට පෙනේ අප්‍රිකානු මහද්වීපය ඇස්සේ කෑලි පුංචි කොටස් රටවල් ගණනාවක් තියෙනවා. ওই විදිහට තමයි මේ යටත් විජිතකරණය ඇති වෙන්නේ. ඒ කියන්නේ මිනිස්සුන්ව යටත් කරලා තියාගන්න. එතන රටවල් රාජ්‍යයන් යටත් කරලා තියාගන්න මිනිස්සු උත්සාහ කරනවා. තවත් මිනිස්සු ප්‍රමාණයක්. යුරෝපයේ ආශ්‍රිතව බලය පවත්වාගෙන ගියපු අය. මෙන්න මේ කාලේදී තමයි 18 වන සියවස වෙනකොට එහෙම නැත්නම් 18 වන සතවර්ෂයේ අවසානයේ වෙනකොට කාර්මික විප්ලවය වෙලා අලුත් තාක්ෂණයන් හොයාගෙන ඔය අතින් කරන්න පුරුදු වෙලා තිබ්බ දේවල් ගොඩක් වෙලාවට යන්ත්‍රානුසාරයෙන් කරන්න පුරුදු වෙලා තාක්ෂණික ක්‍රියාවලියක් මේ යුරෝපයේ ආශ්‍රිතව නව පුනරුදයක් විදිහට ආරම්භ වීමකුත් සිද්ධ වෙන්නේ. අපි ඒක දන්නවා. මේකේ ප්‍රතිඵලයක් විදිහට අලුත් නිර්මාණ බිහි වෙනවානේ. යන්ත්‍ර සූත්‍ර බිහි වෙනවා. මෝටර් වාහනය බිහි වෙනවා. කාර්මික තාක්ෂණය බිහි වෙනවා. කර්මාන්ත ශාලා බිහි වෙනවා. මේ වගේ ගොඩාක් දේවල් නිර්මාණය වෙනවා. මේ දේවලුත් වෙලා තියෙන අල්ලපනල්ලි මේ දේවලුත් වෙලා තියෙන අතරවාරයේ තමයි පුතේ ටිකෙන් ටික මේ යුරෝපා ආශ්‍රිතව තිබ්බ රටවල් විසින් එහෙම නැත්නම් මේ ජාතික රාජ්‍ය සංකල්පය ක්‍රියාත්මක කරපු රටවල් විසින් තවත් රටවල් අල්ලගෙන යන්නේ. යටත් විචිතකරණයක් කරන්නේ. මිනිස්සු යටත් කරගන්නේ. රටවල් යටත් කරගනිමින් යන්නේ. එතකොට යාළුවට අලුත් නැව් තාක්ෂණය තියෙනවා. ඒ වගේම යුද්ධමය තාක්ෂණය තියෙනවා. ටික ලෝකෙ දියුණු වෙලා ඔය විදිහට ටිකෙන් යනකොට ජර්මනිය කියලා රටක් ගැන අපිට අහන්න හම්බ වෙනවනේ පුතා. ඔන්න ඔතන වැදගත් කාරණාවක් තියෙනවා. ඒ තමයි අපිට මේ 1970 ගණන් වල වෙනකොට ඒ කියන්නේ එහෙම නැත්නම් 1800 ගණන් වගේ කාලේ වෙනකොට මේ අපිට ජර්මනිය කියලා රටක් අහන්න හම්බ වෙන්නේ නැහැ. අපිට ජර්මනිය කියලා රටක් ගැන දන්නේවත් නැහැ ඒ කාලේ වෙනකොට. හැබැයි පස්සේ කාලෙක ඔය ප්‍රංශය ආශ්‍රිතව තිබ්බ ඇල්සාස් ලෝරේන් කියන පුංචි නගර එහෙම එකතු කරගෙන නැත්නම් මේ ප්‍රදේශයේ භූමිය එකතු කරගෙන ජර්මනිය කියන රටක් හැදෙනවා. මේ ජර්මනිය කියන රට 1870 දී තමයි නිර්මාණය වෙන්නේ. ඒ කියන්නේ ඔටෝ වොන් බිස්මාර්ක් කියලා කෙනෙක් ඉන්නවා. බොහොම දක්ෂ කෙලින්ම තමන්ගේ අරමුණු කරා යන්න පුළුවන් වෙච්ච යුදමය හැකියාවක් තියෙන තියුණු බුද්ධියක් තියෙන සේනාධී නායකයෙක්. එහෙම නැත්නම් රටක පාලකයෙක්. මෙයා තමයි ජර්මනියේ පළවෙනි පාලකයා බවට පත් වෙන්නේ. ඔටෝ වොන් බිස්මාර්ක් 1870 දී තමයි ජර්මනිය කියන රට අපිට අහන්න හම්බ වෙන්නේ. ජර්මනිය කියන රටක් අලුතෙන් ලෝකෙට එකතු වෙන්නේ. මේ ජර්මනිය කියන රටේ මිනිස්සු සාමාන්‍ය යුද්ධ කරන ගමන් නිතරම උත්සාහ කරපු දෙයක් තමයි පුතේ තමන්ගේ අනසක තමන්ගේ පවර් එක අනිත් ලෝකෙ හැමෝටම බෙදලා දෙන්න. අනිත් හැමෝම ඒකට යටත් කරගන්න. ඒ අතරේ තමයි මේ මහා බ්‍රිතාන්‍ය ඇතුළු පිරිස එහෙම නැත්නම් හිරුනොබසින අධිරාජ්‍යයේ එක්සත් රාජධානියේ බලයත් හොඳටම ව්‍යාප්ත වෙලා තියෙනවා. දැන් අපි අහලා තියෙනවානේ කලිනුත් ඔය නැපෝලියන් බොනපාර්ට් වගේ ප්‍රසිද්ධ අධිරාජ්‍යව නැත්නම් ප්‍රසිද්ධ නායකයෝ පවා මේ හිරුනොබසින අධිරාජ්‍යය යටත් කරගන්න බ්‍රිතාන්‍යය යටත් කරගන්න උත්සාහ කරලා තියෙනවා. නමුත් හරි ගියේ නැහැ. ටිකෙන් ටික ඒ මිනිස්සුගේ පරාජය තමයි උනේ. අනිත් පැත්තෙන් ටිකෙන් ටික මහා බ්‍රිතාන්‍ය කියන එක එහෙම නැත්නම් හිරුනොබසින අධිරාජ්‍ය කියන එක ව්‍යාප්ත වෙමින් ගියා. ඉතාම විශාල රටවල් ප්‍රමාණයක් එයාලා සතුව තිබුණා. කොහොමරි මේ කාලෙදි තමයි පුතේ ජර්මනිය එන්නේ මේ ඔටෝ වොන් බිස්මාර්ක් කියන කෙනා 1870 දී ජර්මනිය හැදුවට පස්සේ කියනවා මේ යුද්ධය සහ කාර්මීකරණය කියන දෙකෙන් තමයි
රටක් ඉදිරියට අරන් යන්න පුළුවන්. එහෙම නැත්නම් රටක් පාලනය කරන්න පුළුවන්. එහෙම නැත්නම් රටක් අල්ල ගන්න පුළුවන්. මේ දෙකෙන් රටක් දියුණු කරනවා නම් දියුණු කරන්න පුළුවන්. එක්කෝ යුද්ධ කරලා එහෙම නැත්නම් යුද්ධයත් එක්ක කාර්මීකරණය කරලා. ඒ කියන්නේ අතින් පයින් කරන්න තිබ්බ දේවල් යන්ත්‍රානුසාරයෙන් කරන්න පුළුවන් වුණානේ පුතේ කාර්මික විප්ලවයත් එක්ක. අන්න ඒ විදිහට යුද්ධමය උපක්‍රම හදන එක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් යුද ආයුධ හදන එක වෙන්න පුළුවන්. වාහන හදන එක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් යන්ත්‍ර සූත්‍ර වෙන්න පුළුවන්. අපි sannivedana සහ මාධ්‍ය අධ්‍යයනයට අදාළව ගත්තොත් එහෙම අපි කතා කරනවා කාර්මික විප්ලවයේ කාලේදී එහෙම ඔය ගුටෙන්බර්ග් කියන කෙනා මුද්‍රණ යන්ත්‍රය හොයාගත්තා කියලා. බුග්ලිමෝ මාකෝනි ගුවන් විදුලි හොයාගත්තා කියලා. ඔන්න ඔය වගේ තව ගොඩාක් නිෂ්පාදන මේ කාර්මික විප්ලවයේ ASCII සිද්ධ වෙනවනේ පුතේ. ඔය විදිහට කාර්මීකරණයේ පැත්තෙන් හරි එහෙම නැත්නම් යුද්ධ කරලා හරි තමයි මේ රටක් අනාගතයකට අරන් යන්න පුළුවන්. නැත්නම් රටක් දියුණු කරන්න පුළුවන් කියලා මේ ඔටෝවන් බිස්මාර්ක් කියන කෙනා විශ්වාස කරා. ජර්මනිය නිර්මාතෘවරයා. මෙයාගේ මේ ප්‍රතිපත්තියට කියනවා ලේ යකඩ ප්‍රතිපත්තිය. ඒ කියන්නේ යුද්ධේ නම් ලේ කාර්මීකරණ නැ යකඩ. කර්මාන්ත ශාලාවල එහෙමනේ යන්නේ පුතේ. යකඩ ආශ්‍රයෙන් තමයි යන්ත්‍ර සූත්‍ර නිර්මාණය වෙලා. ඔහොම යකඩ ගොඩවල් තමයි තියෙන්නේ. සාමාන්‍යයෙන් අපිට කර්මාන්ත ශාලාවකට ගියාම දකින්න හම්බ වෙන්නේ. ඒ වගේ. ඒ කාලේ මවා ගන්න සාමාන්‍යයෙන් කොහොමද තියෙන්නේ නැද්ද කියලා. ලේ කියන එකෙන් අදහස් කරලා තියෙන යුද්ධේ. යුද්ධේ නම් ලේ හලන්න සිද්ධ වෙනවා. යකඩ ප්‍රතිපත්තිය. ඒ කියන්නේ කාර්මීකරණයත් සම්බන්ධ කරගන්න වෙනවා. මේකෙන් තමයි මේ ජර්මනිය ටිකෙන් ටික දියුණු වෙන්න උත්සාහ කරන්නේ. කොහොම වුණත් මේ ජර්මනිය කියන රට නිර්මාණය වෙන්නේ වෙන ප්‍රදේශ එකතු කරගෙනනේ පුතා. දැන් ප්‍රංශය තමයි ජර්මනියට තියෙන ළඟම රට. මේ ප්‍රංශයට අදාළ විදියට තමයි පුතේ ඔය ඇල්සාස් ලෝරේන් කියන ප්‍රදේශ තිබුණේ. ඉතාම ශාස්ත්‍රීය අදටත් ඉතාමත් වටිනා කියන භූමි ප්‍රදේශයක් විදියට සලකනවා මේ ඇල්සාස් ලෝරේන් කියන ප්‍රදේශ. හරියට අපේ ශ්‍රී ලංකාව ගත්තොත් එහෙම ශ්‍රී ලංකාවේ හැම කෙනෙක්ම බලාගෙන ඉන්නවානේ ත්‍රිකුණාමල වරාය අයිති කරගන්න වෙන රටවල් වලින්. එක පැත්තකින් ගත්තොත් එහෙම ඇයි එක පැත්තකින් සරුසාර භූමියක් තියෙනවා. තව පැත්තකින් දේශපාලනික වාසියක් තියෙනවා. නැව් මාර්ග ගමන් කරන තැන්වලදී සන්ධිස්ථානයක් විදිහට හම්බ වෙනවා. ලෝකෙ හරි මැදක්. එතකොට අනිත් රටවල් එක්ක යුද්ධ කරනකොට හරි අනිත් රටවල් එක්ක සම්බන්ධ වෙනකොට හරි ඒ වාසිය ගන්න පුළුවන්කම වෙන ඔය වගේ භූමියේ වාසිය තිබ්බ සරුසාර පසක් තිබ්බ. ඉතාමත් හොඳ කාලයක් ගෙවමින් සිටපු පැත්තක් තමයි ඇල්සාස් සහ ලොරේන් කියලා කියන්නේ. ජර්මනිය මේවත් අල්ල ගන්නවා. ඒ කාලේ ජර්මනිය මේ විදිහට ටිකෙන් ටික දේවල් අල්ලගත්තාම දැන් එක පැත්තකින් අපි ලෝක සිතියම අරගෙන බැලුවොත් එහෙම ප්‍රංශය තියෙනවා එක පැත්තකින් එහා පැත්තෙන් රුසියාව තියෙනවා පල්ලෙහාට එනකොට හම්බ වෙනවා සර්බියාව ඕස්ට්‍රියාව වගේ රටවල්. දැන් ඒ ළඟපාතේ ඉතාලිය වගේ රටවලුත් තියෙනවා. ඊට ටිකක් එහා පැත්තෙන් ඔය ප්‍රංශයට ටිකක් එහා පැත්තෙන් ඔය උතුරු මුහුද තියෙන එහෙම පැත්තෙන් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ එහෙමත් හම්බ වෙනවා. එංගලන්තේ එහෙමත් හම්බ වෙනවා. ඉතින් ඔය විදිහට පුතේ ජර්මනිය ටිකෙන් ටික අලුත් රටක් විදිහට නිර්මාණය වෙනවා. දැන් මේ ASCII මේ අල්ලවනල්ලේ මහා බ්‍රිතාන්‍ය කාර්මික විප්ලවයේ වාසිය අරගෙන අලුත් යන්ත්‍ර සූත්‍ර නිෂ්පාදනය කරලා වෙන රටවල් අල්ල ගන්න ගමන් යටත් විජිත ඇති කරගන්න ගමන් වේගයෙන් ගමනක් යනවානේ. වෙන රටවල් වලින් ආදායම එනවා. ඒ වගේම වෙන රටවල් වලට මිනිස්සුන්ගේ වහල් ශ්‍රමය විකුණනවා. ඒ වගේම වෙන රටවල් වලින් මිනිස්සු යුරෝපයට එනවා. මේ විදිහට විශාල විදිහට පුතේ ලෝකෙ වෙනස් වෙමින් පවතිනවා. අලුත් ඇඳුම් පැළඳුම් අලුත් සල්ලි ඒ වගේම අලුත් තාක්ෂණය අලුත් ආහාර පාන අලුත් සංස්කෘතිය මේ හැම දෙයක්ම හම්බ වෙන්න පටන් ගන්නවා. ඕක ASCII ජර්මනියට පුතේ මේ හැම එකක් එක්කම තරග කරන්න සිද්ධ වෙනවනේ. ඇයි ජර්මනිය කියලා කියන්නේ අලුතෙන් නිර්මාණය කරපු රටක්. අලුතෙන් නිර්මාණය කරපු රටකට එක්කෝ යුද්ධ කරලා අනිත් රටවල් ආක්‍රමණය කරගන්න සිද්ධ වෙනවා. නැත්නම් අනිත් රටවල් කොහොම හරි යාලු කරගන්න උත්සාහ කරන්න වෙනවා. තමන්ගේ රට නඩත්තු කරන්න මොන හරි වාණිජමය දේවල් එහෙම නැත්නම් බිස්නස් කරන්න සිද්ධ වෙනවා. ඉතින් මේකෙදී ජර්මනියත් හනිකට අනිත් මිනිස්සුත් එක්ක හැප්පිලා අනිත් මිනිස්සුත් එක්ක තරඟ කරන ගමන් ඉතාම දක්ෂ විදියට යන්ත්‍ර සූත්‍ර නිර්මාණය කරමින් කාර්මික විප්ලවයේ වගේ දේවල් වල තිබ්බ වාසිය අරගෙන කර්මාන්ත ශාලා දාලා විශාල ප්‍රමාණයෙන් කාර්මීකරණය වෙමින් පවතිනවා. ඕකේ ප්‍රතිඵලයක් විදියට මහා පරිමාණයෙන් ආයුධ නිෂ්පාදනය කරනවා. මිසයිල් ඒ වගේම යන්ත්‍ර තුවක්කු එහෙම නැත්නම් මැෂින් ගන් කියලා කියන සාමාන්‍ය තුවක්කු රයිෆල් මේ වගේ ගොඩක් දේවල් නිර්මාණය කරනවා. මේ අතරේ මේ යුරෝපයේ ආශ්‍රිත රටවල් වලට එහෙම නැත්නම් හිරුණුවසින අධිරාජ්‍ය ඇතුළු පිරිසවල් වලට අපි අහලා තියෙනවානේ මේ කොන්ස්ටන්තිනෝපලය කියලා ප්‍රදේශයක්.
කොන්ස්ටන්තිනෝපල් ප්‍රදේශය. මෙන්න මේ ප්‍රදේශය 1453 වගේ කාලෙ වෙනකොට ටිකෙන් ටික බිඳ වැටෙනවා. එක්කෝ පාලනය නරක අතර හැරෙනවා, පාලනය කරන කෙනාගේ දුර්වලතා හින්දා වෙන්න පුළුවන්. නැත්නම් මිනිස්සු වෙන රටවල් වලට ව්‍යාප්ත වෙලා යනවා. මිනිස්සුන්ගේ පිරිහීමක් තියෙනවා. ඒ මොකුත් නැත්තම් සරුසාර භූමියක් විදියට තිබ්බ ගහකොළ හොඳට තිබ්බ, වතුර ටික හොඳට තිබ්බ මේ කොන්ස්ටන්තිනෝපල් ප්‍රදේශයේ සරුසාර බව නැති වෙලා යනවා. කර්මාන්ත ශාලා ටික වගේ දේවල්, එහෙම නැත්තම් සාමාන්‍ය ජීවිතේ මිනිස්සු කරගෙන ගියපු ජීවිකා වගේ දේවල්, රස්සාවල් ටික කරගෙන යන්න බැරි වෙලා යනවා. විවිධ හේතු නිසා පිරිහෙනවා. ටිකෙන් ටික නොදියුණු මට්ටමට යනවා. දියුණුව නැති වෙලා යනවා. ඒ නිසා මේ සැපයුම් ආපු යුරෝපයේ පැත්තට කොන්ස්ටන්තිනෝපලෙන් තමයි පුතේ සැපයුම් මෙන්නේ මේ සැපයුම් ආපු කොන්ස්ටන්තිනෝපලයෙන් වෙන පාඩුව දරා ගන්න සිද්ධ වෙනවා. අපි උදාහරණයක් විදිහට ගමු. කොන්ස්ටන්තිනෝපලයේ පැත්තෙන් එනවා කියලා ඉතාමත්ම හොඳ ආහාරස් වෙන්න ඕක නැති වෙනවා. එතකොට යුරෝපයේ ආශ්‍රිතව මේ තියෙන රටවල් නඩත්තු කරන්න නම් ආහාර සංචිත වැඩි කරගන්න වෙනවා. ඒ වගේම තමයි අනිත් දේවලු. අපි උපකරණයක් ගත්තොත්, දේශපාලනයේ පැත්තෙන් ගත්තොත් අර කොන්ස්ටන්තිනෝපලයේ නැති වේගන යන දියුණුව, එහෙම නැත්නම් ඒ පිරිහීම නිසා මිනිස්සුන්ට සිද්ධ වෙනවා මේ යුරෝපයේ ආශ්‍රිතව ඉන්න මිනිස්සුන්ට, පාලකයින්ට වෙනත් රටවල් වලින් Tamanට උවමනා දේවල් හොයාගන්න. සැපයුම් නැති වුනහම වෙනත් තැන් වලින් සැපයුම් එකතු කරගන්නවා. අපි ඒකට කියනවා සැපයුම් සබාගෙන යනවා. එහෙම නැත්නම් සැපයුම් හබාගෙන යෑමේ ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න සිද්ධ වුණා ඒ කාලේ. ඒතෝ තමයි මේ අවශ්‍ය පහසුකම් ටික කොන්ස්ටන්තිනෝපලයෙන් දුන්න සප්ලයි එක, ඒ සපෝට් එක නැති වෙනවා. ඒකත් එක්ක තමයි මිනිස්සු යටත් විජිත හොයාගෙන තව තවත් කටයුතු කරන්න යන්නේ. දැන් මේ අතරේ එක පැත්තකින් ජර්මනිය තව රටවල් හොයාගෙන යන්න උත්සාහ කරනවා. සුපුරුදු විදියටම මහා බ්‍රිතාන්‍ය ඇතුළු පිරිස තවත් රටවල් හොයාගෙන යන්න උත්සාහ කරනවා. ඔය විදියට රටවල් ගොඩක් තමන්ගේ යටතේ තවත් රටවල් තියාගන්න උත්සාහ කරනවා. ඔකනේ පුතේ සරලවම කිව්වොත් යටත් විජිත ඇතුළේ වෙන්නේ. තව රටවල් ආක්‍රමණය කරනවා. තව රටවල් අලුතින් හොයාගන්න උත්සාහ කරනවා. තව රටවල් යටත් කරගන්න උත්සාහ කරනවා. මේ විදිහට මේ යටත් විජිත වලට තරංගයක් ඇති වෙනවා. අපි ඒකට කියනවා යටත් විජිත සඳහා ඇතිවෙච්ච තරංගය කියලා. ඕන දැන් ටිකෙන් ටික ලෝකෙ වෙනස් වෙමින් පවතිනවා. හරි. මේ යටත් විජිත තරංගයත් එක්ක පුතේ අනිත් මිනිස්සුන්ගේ යටත් කරගන්න නම්, අනිත් මිනිස්සුත් එක්ක යුද්ධ කරන්න නම්, අනිත් මිනිස්සුන්ව ආක්‍රමණය කරන්න නම් තමන්ගේ බලය පෙන්වන්න ඕන. තමන්ගේ බලය පෙන්වන්න නම් හොඳම විදිහක් තමයි අවි ආයුධ නිෂ්පාදනය කරන එක. මිනිස්සු එහෙම නැත්නම් රටවල් හනිකට ලහියේ ආයුධ නිෂ්පාදනය කරන්න පටන් ගන්නවා තමන්ට පුළුවන් උපරිම විදිහට. උදාහරණයක් විදිහට ජර්මනිය ගත්තොත් ජර්මනිය තමන්ට පුළුවන් උපරිමයෙන් ආයුධ නිෂ්පාදනය කරනවා. ඒ අතරේ මහා බ්‍රිතාන්‍යය වෙන්න පුළුවන්, ඉතාලිය පැත්තේ වෙන්න පුළුවන්, අනිකුත් රටවල් වල වෙන්න පුළුවන් තමන්ට පුළුවන් උපරිමයෙන් ආයුධ නිෂ්පාදනය කරන්න පටන් ගන්නවා. ඇයි? තමන්ගේ බලය පෙන්වන්න ඕන නිසා. තමන්ගේ බලය පාවිච්චි කරලා තව රටක් යටත් කරගන්න ඕන නිසා. යටත් විජිත තරගයක් ඇති වෙලා තිබ්බ නිසා. මේ කාරණා එක්ක තමයි සාමාන්‍යයෙන් ඔය ජර්මනියේදී කියපු සෙන්පතියෙක් ප්‍රකාශ කරපු ප්‍රධාන ඒ වගේම ප්‍රසිද්ධ කතාවක් තියෙනවා, කියමනක් තියෙනවා. මෙන්න මෙහෙම. අවුරුදු 5ක් සටන් කරලා රැකගත්ත දේ නඩත්තු කරගෙන ඉස්සරහට රැකගෙන යන්න නම් අවුරුදු 50කට විතර අපි සන්නද්ධ වෙලා ඉන්න ඕනි කියලා. ඒ කියන්නේ සරලව කිව්වොත් එහෙම අවුරුදු 5ක් තිස්සේ සටන් කරලා ෆයිට් කරලා මහන්සියෙන් අපි රැකගත්ත දෙයක්, අපි අල්ලගත්ත දෙයක් තියෙනවා. ඒක දිගටම අපේ විදිහට තියාගන්න නම්, ඒක දිගටම නඩත්තු කරගෙන රැකගෙන යන්න නම් හරියට බැලුවොත් අවුරුදු 50කටවත් අඩුම තරමේ අපි සන්නද්ධ වෙලා ඉන්න ඕන. ආයුධ නම් අවුරුදු 50කට තියෙන්න ඕන. රටේ දේශපාලන ස්ථාවරභාවය ඉස්සරහට අවුරුදු 50කට හිතලා තියෙන්න ඕන. ඒ වගේම වාණිජ්‍ය පැත්තෙන්, සල්ලි පැත්තෙන්, බිස්නස් පැත්තෙන් අවුරුදු 50කට විතර අපිට අපේ රට නඩත්තු කරගෙන යන්න දේවල් තියෙන්න ඕනේ වගේ අදහසක්. ඕක තමයි සරලව කියන්නේ අවුරුදු 5ක් සටන් කරලා රැකගත්ත දෙයක් දිගටම ඉස්සරහට රැකගෙන යන්න නම් අවුරුදු 50කටවත් සන්නද්ධ වෙලා ඉන්න ඕනේ කියලා. ජර්මනු ජාතිකයන් එහෙම නැත්නම් ජර්මන් රටේ ජර්මනිය එහෙම නැත්නම් අලුතෙන් මේ නිර්මාණය වෙමින් දියුණු වෙන්න උත්සාහ කරන අනිත් මිනිසුන්ව යටත් කරගන්න උත්සාහ කරන මේ ජර්මන් රටේ තිබ්බ ප්‍රසිද්ධ කියමනක්. එතකොට ඕකෙන්ම හිතා ගන්න පුළුවන් නේ පුතේ මේ ජර්මනිය කියන රටේ තිබ්බ තත්ත්වය අලුතෙන් නිර්මාණය වුණ රටක් තමයි. හැබැයි ඉතාම ශීඝ්‍රයෙන් අනිත් මිනිස්සුන්ව ටිකෙන් ටික යටත් කරගෙන තමන්ගේ බලය මුළු යුරෝපය පුරාම, මුළු ලෝකය පුරාම ව්‍යාප්ත කරන්න තමයි මේ මිනිස්සු උත්සාහ කරමින් හිටියේ ජර්මන් ජාතිකයෝ.
ඔය ඔටෝමන් බිස්මාර්ක්ගෙන් පටන් අරගෙන පස්සේ හිටපු අධිරාජ්‍යයන් දක්වා වෙනකොට මේ විදිහට තමයි එන්නේ. ඒකෙදි පුතේ සාමාන්‍යයෙන් දැන් රටක් යටත් කරගන්න එක ක්‍රම දෙකකට කරන්න පුළුවන්. එකක් තමයි යාළුවෙක් විදිහට ගිහිල්ලා මිත්‍රකමෙන් යටත් කරගන්නවා. එහෙම නැත්නම් ආක්‍රමණය කරලා යුද්ධ කරලා ජයග්‍රහණයකින් යටත් කරගන්නවා. ඔය දෙකෙන් එකක් අනිවාර්යෙන් සිද්ධ වෙන්න බෑ. දැන් ඒක තමයි වර්තමානයේදීත් ඔය සිද්ධ වෙන්නේ. යුද්ධ කරගත්තේ නැති වුණාට දේශපාලනික වශයෙන් සිද්ධ වෙන්නේ පුතේ. දේශපාලනික වාසි බලාගෙන යුද ආධාර දීලා ණය බංකොලොත් වෙලා ඉන්න රටවල් වලට ණය දීලා රටවල් හිර කරනවා. එතකොටත් වෙන්නේ යටත් කර ගැනීමක් තමයි. වාසි වෙනුවෙන් තමයි මේ දේවල් කරන්නේ. දැන් මේකෙදි මේ ප්‍රංශය කියලා කියන්නේ පරණ රටක් අනිත් මිනිස්සුත් එක්ක ඇඳුරුම්කම් තියාගෙන හිටපු රටක්නේ. ඒ නිසා ජර්මනියට අවාසි. දැන් අල්ලපු වැටේ වගේ තමයි ප්‍රංශයට එහා පැත්තෙන් තමයි ඇල්සාස් ලෝරෙන් ප්‍රදේශات එකතු කරගෙන හදපු ජර්මනිය කියන රට තියෙන්නේ. එහා පැත්තේ රුසියාව තියෙනවා. දැන් රුසියාව, ඕස්ට්‍රියාව, එංගලන්තය, සර්බියාව, ඉතාලිය මේ රටවල් ටිකෙන් ටික යාළු කරගන්න බලනවා ජර්මනිය. ජර්මනිය එහෙමයි ප්‍රංශය තනි කරන්නේ. ඇයි තනි කරන්නේ? ප්‍රංශය ටිකෙන් ටික තනි වෙනවා නම් ප්‍රංශයට ඉන්න යාළුවෝ ප්‍රමාණය, යාළු රටවල් ප්‍රමාණය, මිත්‍ර රටවල් ප්‍රමාණය අඩු වෙනවා නම් ජර්මනියට වාසියක් හම්බ වෙනවා නිකම්ම. ප්‍රංශය දුර්වල කරන්න පුළුවන්. ජර්මනිය ඉතාම දක්ෂ විදිහට මේක කරමින් පවතිනවා. ප්‍රංශයත් එක්ක ටිකෙන් ටික මිනිස්සු අමනාප වෙන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් ප්‍රංශය අතහැරලා ජර්මනියත් එක්ක මිනිස්සු යාළු වෙන්න පටන් ගන්නවා. ප්‍රංශය ඕමම තනි වෙනවා. හැබැයි ප්‍රංශය මේ හැම එකක්ම ඉවසා දරාගෙන ඉන්නවා. තවමත් ඉන්නවා ඉවසා දරාගෙන. මේ ලෝක යුද්ධ කාලෙදි මේ සිදුවීම් වෙන අතරතුරේදී කිසිම දෙයකට කලබල වෙන જાතියක් නොවන විදිහට ඉන්නවා පාඩුවේ. මේ අතරේ ප්‍රංශය දැන් උතුරු මුහුද තියෙනවා. ප්‍රංශයට එහා පැත්තෙන් ඊට පස්සේ බ්‍රිතාන්‍ය අහු වෙනවා. එංගලන්තේ ඔය එංගලන්තයයි ප්‍රංශයයි අතර තියෙන උතුරු මුහුද ආරක්ෂා කරගන්නවා කියලා ගිවිසුමක් ගහ ගන්නවා එංගලන්තේ ප්‍රංශයයි අතර. එංගලන්තේ කියනවා අපිත් මේකට සපෝට් කරනවා උතුරු මුහුද ආරක්ෂා කරන්න. ඒ වගේම ප්‍රංශයත් කියනවා හරියනම් අපිත් මේකට සපෝට් කරනවා උතුරු මුහුද ආරක්ෂා කරන්න. ඒ නිසා බ්‍රිතාන්‍යයි ප්‍රංශයයි කියලා කියන්නේ හොඳ යාළුකම් තියාගෙන ගියපු ගනුදෙනු කරගෙන ගියපු රටවල් දෙකක් විදිහට ප්‍රසිද්ධ වෙලා ඉන්නවා. මේ අතර ජර්මනිය අනිත් පැත්තෙන් අනිත් හැම රටක් එක්කම යාළුකම් පවත්වා ගන්න උත්සාහ කරනවා. ඒවත් එක්ක තමයි මේ ජර්මනිය ටිකෙන් ටික තමන්ගේ අධිරාජ්‍යමය බලය එහෙම නැත්නම් තමන්ගේ අනසක අනිත් මිනිස්සු අතරේ පතුරවන්න උත්සාහ කරමින් ඉන්නේ. දැන් අවියායුධ නිෂ්පාදනය වෙනවා. එක පැත්තකින් යටත් විජිතකරණය වෙලා තියෙනවා. රටවල් අල්ලගන්න බලනවා. ඒ අස්සේ රටවල් වල තියෙන බලය පෙන්වන්න උත්සාහ කරනවා. කාර්මීකරණය වෙලා ටිකින් ටික ලෝකෙ දියුණු වෙනවා. අලුත් නිර්මාණ සිද්ධ වෙනවා. මේ වගේ ගොඩාක් දේවල් ඇති වෙනවා. මේකෙදි දැන් ප්‍රංශය ඇතුළු පිරිසට බ්‍රිතාන්‍ය එහෙම උදව් කරන්න පටන් ගන්නවානේ. එතකොට එක පැත්තකින් රුසියාවට ජර්මනිය ගිහිල්ලා ඔය කාලෙදි කියනවා අපිත් එක්ක එකතු වෙන්න. ප්‍රංශය අතරින්න ජර්මනියත් එක්ක එකතු වෙන්න කියලා. හැබැයි රුසියාව එකඟ වෙන්නේ නැහැ. රුසියාවත් උදව් කරන්න පටන් ගන්නවා ප්‍රංශය ඔය මහා බ්‍රිතාන්‍ය ඇතුළු කණ්ඩායමට. ඒත් එක්කම තමයි ප්‍රංශය ඒ වගේම රුසියාව මහා බ්‍රිතාන්‍ය ඇතුළු කණ්ඩායම එකතු වෙලා එක පැත්තක් හදා ගන්නවා. ඒ වගේම ඒකට විරුද්ධ පැත්තෙන් අර ජර්මනිය එකතු කරගත්ත යාළුවෝ ටික ඉන්නවනේ. ඒ කණ්ඩායමේ ඉන්නවා ජර්මනිය, ඕස්ට්‍රියාව, ඊට පස්සේ තුර්කිය, බල්ගේරියාව, ඉතාලිය වගේ රටවල් ඉන්නවා. ඉතාලියත් මේ කට්ටියට සම්බන්ධ වෙනවා. කාටද? ජර්මනියේ ඉන්න පැත්ත. හරි. මේ කාලෙදී මේ කොටස් දෙක කණ්ඩායම් දෙකක් විදිහට සලකන්න පටන් ගන්නවා පුතේ. දැන් ඒක තමයි අපි ඔය සරලව ඉගෙන ගත්තේ සංනිවේදනය සහ මාධ්‍ය අධ්‍යයනයේ විෂයේදී. එක පැත්තක මිත්‍ර පාර්ශවය කියලා එකක් හිටියා, අනිත් පැත්තෙන් මධ්‍යම පාර්ශවය කියලා එකක් හිටියා. මේ දෙකොල්ල තමයි ලෝක යුද්ධ කරන්න පටන් ගත්තේ කියන්නේ. ඔන්න ඔය විදිහට තමයි කණ්ඩායම් දෙක හැදෙන්නේ. ඒ කියන්නේ රටවල් වල තිබ්බ පුංචි අවශ්‍යතා නිසා, අමනාපකම් නිසා එක රටකට තව රටක් උදව් කරන්න පටන් ගන්නවා. ඒ රටට විරුද්ධ අය අනිත් පැත්තේ ඉන්න කණ්ඩායමට උදව් කරන්න පටන් ගන්නවා. සාමාන්‍ය සංකල්පයක්. මේ විදිහට දැන් එක පැත්තක අපි ගත්තොත් එහෙම මධ්‍යම බලවතුන්ගේ පාර්ශවය එහෙම නැත්නම් මධ්‍යම පිළ කියන කණ්ඩායම හැදෙනවා. ඒකෙදි ඉන්නවා ජර්මනිය ප්‍රමුඛව, ඕස්ට්‍රියාව, ඊට පස්සේ ඉතාලිය, තුර්කිය, බල්ගේරියාව වගේ රටවල් මෙයාලට ටිකෙන් ටික එකතු වෙනවා. මෙයාලා යාළුයි. අනිත් පැත්ත ගත්තොත් එහෙම එයාලට කියනවා අපි මිත්‍ර පාර්ශවය. මිත්‍ර පාර්ශවය නැත්නම් මිත්‍ර බලවතුන්ගේ පිළ, මිත්‍ර නැත්නම් මිත්‍ර කණ්ඩායම. අර කට්ටිය මධ්‍යම පාර්ශවයේ, මෙයාලා මිත්‍ර පාර්ශවයේ. මේ ටීම් එකේ ඉන්නවා
බ්‍රිතාන්‍ය ඒ වගේම බ්‍රිතාන්‍යයත් එක්ක සහයෝගයෙන් වැඩ කරපු ප්‍රංශය ඒ වගේම කලින් ජර්මනියෙන් ආරාධනා හම් වෙනවා අපිත් එක්ක යාළු වෙන්න කියලා රුසියාව. ඒකට කැමති වෙච්ච නැති රුසියාවත් මේ මිත්‍ර පාර්ශවයේ ඉන්නවා. එතකොට සරලව කිව්වොත් එහෙම මිත්‍ර පාර්ශවයේ කියන පැත්තට ප්‍රංශය ඉන්නවා. ඒ වගේම රුසියාව ඉන්නවා. ඒ වගේම යාළත් එක්ක උදව්වට බ්‍රිතාන්‍ය ඉන්නවා. ඒ වගේම අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම මධ්‍යම පාර්ශවයට කෙලින්ම ජර්මනිය සම්බන්ධ වෙනවා ප්‍රධාන වශයෙන්. ජර්මනියත් එක්ක යාළුකම් හදාගත්ත එහෙම නැත්නම් ජර්මනියත් එක්ක සම්බන්ධකම් තියාගත්ත ඕස්ට්‍රියාව ඊට පස්සේ තුර්කිය ඊට පස්සේ ඉතාලිය වගේ රටවල් ඉන්නවා. පස්සේ කාලෙක අපි කතා කරමු ඉතාලියත් ඔය මධ්‍යම පාර්ශවයෙන් ගැලවිලා තමන්ගේ දේශපාලන වාසිය වෙනුවෙන් තමන්ට වෙච්ච අකටයුතුකම් වෙනුවෙන් මිත්‍ර පාර්ශවයත් එක්ක එකතු වෙනවා. එහෙම තමයි ටික ටික මිත්‍ර පාර්ශවයේ පස්සේ දිනන්න පටන් ගන්න. දැන් අපි මෙතනින් ඉස්සරහට කතා කරොත් එහෙම මෙන්න මේ පාර්ශව අනිත් අයගේ බලය පවත්වා ගන්න. එහෙම නැත්නම් තමන්ගේ රටවල් වල බලය පවත්වා ගන්න දෙපිලකට බෙදලි වෙරලා කටයුතු කරන්න පටන් ගන්නවා. එක පැත්තකට එක මිනිස්සු ප්‍රමාණයක් උදව් කරනවා, තව පැත්තකට තව මිනිස්සු ප්‍රමාණයක් එකතු වෙනවා. රටවල් බෙදෙන්න පටන් ගන්නවා. හේතුව තමයි මේ කාලේ වෙනකොට පුතේ මේ ජාතික සංකල්පය කියන එක ජාතික රාජ්‍ය සංකල්පය කියන එක වැඩි දියුණු වෙලා තියෙනවානේ. දැන් උදාහරණයක් විදිහට මම ඉන්නේ එක කණ්ඩායමක නම් ඔබ ඉන්නේ තව කණ්ඩායමක නම් මම ඉන්න කණ්ඩායමේ ජාතිකත්වය එහෙම නැත්නම් හැමෝගෙම එකමුතුකම තනි රටක් විදිහට තියෙන තැනක් එහෙම නැත්නම් මේ තනි රට කෑලි වලට කොටස් වලට බෙදලා වෙන් වෙලා යනවා නම් ඒ රටේ මිනිස්සු ඒ වෙනුවෙන් වැඩ කරනවා නම් දැන් ලංකාවේ තිබ්බේ පුතේ ත්‍රස්තවාදීන් එක පැත්තකින් කොටසක් ඉන්නවා සිංහල සහ මහජාතිය තව පැත්තකින් තව කොටසක ඉන්නවා කොටස් දෙකකට බෙදෙන්න ඊලාම් කියලා ඔය කොටස් දෙකකට බෙදෙන්න කියන්නේ ඒ වගේ කියලා හිතන්නකො රටක් එහෙම බෙදෙනකොට ඒකේ වාසිය අනිත් රටවල් වලට තියෙනවානේ දැන් ඔයා මගේ රට මං ඉන්න පැත්තේ මගේ ප්‍රදේශයේ එහෙම බෙදෙනවා නම් ඔයාලගේ කණ්ඩායමට ඒක වාසි වෙනවා ඒ වගේ සරල උදාහරණයකින් කිව්වොත් ඇයි ඒ වාසි වෙන්නේ දුර්වල කරන්න ලේසි බෙදලා වෙන් කරපුවාම එකතු කරන්න හරි අමාරුයි අන්නේ දේශපාලන වාසිය ගන්න පුළුවන් වර්තමානයේදී වුණත් ඔය වාසිය ගන්න බලාගෙන ගොඩක් මිනිස්සු වැඩ කරන්නේ බෙදලා වෙන් කරන්න උත්සාහ කරනවා නැවතත් එකතු කරන්න අමාරුයි කියලා ඒකේ වාසිය ගන්න බෙදුනොත් දුර්වල කරන්න ලේසි කියලා දන්න හින්දා. ඕක හැම රටක්ම කරන්න පටන් ගන්න. දැන් උදාහරණයක් විදියට ප්‍රංශය දන්නවා එකතු වෙලා ඉන්නකොට තමයි වටිනාකම තියෙන්නේ. ජර්මනියත් දන්නවා එකතු වෙලා ඉන්නකොට තමයි වටිනාකම තියෙන්නේ. එතකොට ජර්මනියට අදාළ කට්ටිය එකතු කරගන්නවා. ප්‍රංශයට අදාළ කට්ටිය එකතු කරගන්නවා. ওই විදිහට තමයි පුතේ මේ බලය එකිනෙකාට බෙදිලා වෙන් වෙලා යන්නේ. ওই විදිහට තමයි මේ මිනිස්සු මේ බලය වෙනුවෙන් තමන්ගේ කෑදරකම වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තමන්ගේ අදහස් ටික වෙන්න පුළුවන් ප්‍රකාශ කරන්න පටන් ගන්න. ඔය විදිහට ටිකෙන් ටික බෙදෙනවා. මෙන්න මේ කාලේ අපි අහලා තියෙන ඕස්ට්‍රියාවේ ඔටුන්න හිමි කුමාරයා කවුද? ෆ්‍රාන්ස් ෆර්ඩිනන්ඩ් කියන කෙනා සහ එයාගේ බිරිඳ සෝෆියා කියන දෙන්නා ඕස්ට්‍රියාවේ ඉඳලා සර්බියාවට එනවා. සර්බියාවට ඇවිල්ලා සර්බියාවේ සරයේවෝ ප්‍රදේශය එහෙම නැත්නම් සර්ජියෝ ප්‍රදේශය කියලා අපි කියනවා. ඔය උච්චාරණය කොහොම වුණත් අන්නේ ප්‍රදේශයට එනවා. අපි කියමු සරයේවෝ ප්‍රදේශය කියලා. සර්ජියෝ ප්‍රදේශය සරයේවෝ ප්‍රදේශයට එනවා පුතේ සංචාරයක් කරන්න. නිල වශයෙන් මෙහෙම සංචාරයක් කරගෙන යනකොට මේ අවස්ථාවේ අර ඕස්ට්‍රියාවෙන් ආපු ඔටුන්න හිමි කුමාරයාටයි එයාගේ බිරිඳටයි සර්බියාව ඇතුලේ සරයේවෝ ප්‍රදේශයේදී නාදුරන තුවක්කුකරුවෙක් වෙඩි තියෙනවා. වෙඩි තිබ්බට පස්සේ තුවක්කුකරුවා හොයාගන්න හම්බ වෙන්නේ නැහැ. සාක්ෂි හොයාගන්න හම්බ වෙන්නේ නැහැ. ඔටුන්න හිමි කුමාරයයි කුමාරියයි දෙන්නම ඒ අවස්ථාවේදීම මිය යනවා. මේකට ඉතාම කම්පාවෙන් තමයි ඉන්නේ ඕස්ට්‍රියාව. ඊට පස්සේ ඕස්ට්‍රියාව නිතරම කියනවා මේ සර්බියාවේ රජයට එහෙම නැත්නම් සර්බියානු රටට කියනවා අපේ රටේ හිටපු ඔටුන්න හිමි කුමාරයාට යුක්තිය ඉටු කරන්න. සාධාරණ ඉෂ්ට කරන්න. අපරාධකරුවන් සොයලා බලන්න කියලා. නමුත් කිසිම දෙයක් කරගන්නට හැකියාවක් හම්බ වෙන්නේ නැහැ පුතේ. ඒ වෙනුවෙන් උත්සාහයක් ගන්නවා තමයි. හැබැයි ඇත්තටම අපරාධකරුවන් හොයාගන්න උත්සාහ කරන්නේ නැහැ. සමහර විට ඒ රටවල් හිතාමතා කරා වෙන්නත් පුළුවන්. සමහර විට ඇත්තටම මේ රටේදී ඒ නාදුරුන තුවක්කුකරුවා වඳුර ගන්න බැරි වුණා වෙන්නත් පුළුවන්. නැත්තම් වෙන රටකින් කරපු උත්සාහයක් වෙන්නත් පුළුවන් මේක. සර්බියාවට ඇවිල්ලා වෙඩි තියලා මරලා දානවා වෙන්න පුළුවන්. අපි ওই විදිහට හිතමු සරලව ගත්තොත් එහෙම. ඕස්ට්‍රියාවේ ඉඳලා එනවා සර්බියාවට කුමාරයෙකුයි කුමාරිකාවකුයි එන්නේ ඕස්ට්‍රියාවෙන් එන්නේ සර්බියාවට. සර්බියාවේදී මේ දෙන්නව වෙඩි තියලා මරනවා.
මේක සිද්ධිය හරියටම වෙන්නේ 1914 ජූනි 28 වෙනිදා. 1914 ජූනි 28 වෙනිදා වෙච්ච මේ සිද්ධිය 1914 ජූනි 28 වෙනිදා අර ඕස්ට්‍රියාවෙන් ආපු ඔටුන්න හිමි කුමාරයයි ඒ කුමාරයා විවාහ වෙලා හිටපු කුමාරිකාවයි එහෙම නැත්නම් බිරිඳයි සෝෆියා බිරිඳයි ෆර්ඩිනන්ඩ් කුමාරයාවයි සර්බියාවේ සරයේවෝ කියන ප්‍රදේශයේදී නාදුන තුවක්කුකරුවෙක් විසින් වෙඩි තියලා ඝාතනය කරලා මරපු නිසා මේ රටවල් අතර අමනාපකම් ඇති වෙන්න පටන් ගන්නවා. ටිකෙන් ටික මේවා වැඩි දියුණු වෙලා ඕස්ට්‍රියාව අර ෆ්‍රාන්ස් ෆර්ඩිනන්ඩ් කියන කුමාරයා ජීවත් වෙච්ච රට ඕස්ට්‍රියාව යුද වන්දි ඉල්ලනවා. අපිට වන්දියක් දෙන්න අපේ රටේ කුමාරයා නැති වුණා, මැරුණා. ඔයාලගේ රටේදී තමයි මැරුණේ. අපිට වන්දියක් දෙන්න. අපිට සාධාරණ ඉෂ්ට කරන්න. අපිට යුක්තිය ඉෂ්ට කරන්න කියලා කියනවා. නමුත් මේ වගේ කිසිම ප්‍රතිඵලයක් ඇති වෙන්නේ නැහැ. වැරදිකරුවන් අල්ලගන්න මාසයක කාලයක් දෙන්නම් කියලා කියනවා. මාසයක කාලයක් ඇතුළත ඔයා අපිට වැරදිකරුවන් අල්ලලා පෙන්වන්න ඕනි කියලා සර්බියාවෙන් කියන ඕස්ට්‍රියාව. නමුත් මේක සාර්ථක වෙන්නේ නැහැ. ඔන්න ඔය ප්‍රශ්නේ හින්දා සර්බියාවට විරුද්ධව ඕස්ට්‍රියාව තීරණය කරනවා ඕස්ට්‍රියාව තීරණය කරනවා යුද්ධ කරන්න. කාට විරුද්ධවද? සර්බියාවට විරුද්ධව. සර්බියාවට විරුද්ධව යුද්ධ කරන්න තීරණය කරලා ඔන්න යුද්ධ ප්‍රකාශ කරනවා. මේක රටවල් දෙකක ඔන්න යුද්ධයක් බවට පත් වෙනවා. තාම ලෝක යුද්ධයක් වෙලා නැහැ. ඔන්න ඉස්සල්ලාම මේ ඔටුන්න හිමි කුමාරයා ඕස්ට්‍රියාවේ ඔටුන්න හිමි කුමාරයා මරලා දාපු සිද්ධිය හින්දා ඒකට සාධාරණයක් හිමිුනේ නැති හින්දා මාසික කාලයක් බලාගෙනත් ඉඳලා 1914 දැන් ජූනි 28නේ මරලා දාන්න ජූලි 28 හරියටම යුද්ධ ප්‍රකාශ කරනවා. යුද්ධ ප්‍රකාශ කරාට පස්සේ දැන් මේ කට්ටිය යුද්ධ කරනවා, ගහමරා ගන්නවා, සටන් යනවා. ඔය විදිහට යනකොට මේකට ටිකෙන් ටික ලෝකේ හැම මහද්වීපයක්ම සම්බන්ධ වෙන්න පටන් ගන්නවා. ඒකට එක හේතුවක් තමයි මේ ජර්මනිය පුතේ. අපි කලිනුත් කියවනේ ජර්මනිය මොන විදියකින් හරි තමන්ගේ අනසක අනිත් හැම රටක් වෙනුවෙන්ම පතුරවන්න තමයි බලාගෙන හිටියේ. ඒ නිසා ජර්මනිය කියනවා මේ ඕස්ට්‍රියාව යුද උදව් ඉල්ලනකොට එක පැත්තකින් ඊට පස්සේ සර්බියාවත් තව පැත්තකින් යුද උදව් ඉල්ලනකොට මේ කාටවත් උදව් කරන්න එපා. එහෙම නැත්නම් අර සර්බියාවට උදව් කරන්න කැමැත්තෙන් හිටපු පිරිස එහෙම නැත්නම් අපි හිතමුකෝ සර්බියාවත් එක්ක මිත්‍ර පාර්ශවය නියෝජනය කරපු පිරිස බ්‍රිතාන්‍ය රුසියාව වගේ කණ්ඩායම් හිටපු පැත්තෙන් සර්බියාව උදව් ඉල්ලනකොට සර්බියාවට උදව් දෙන්න එපා කියලා ජර්මනිය කියනවා රුසියාවට උදව් කරන්න එපා කියලා කෙලින්ම කියනවා. රුසියාව උදව් කරොත් සර්බියාවට කෙලින්ම ජර්මනිය යුද්ධ ප්‍රකාශ කරනවා කියලා කියනවා. කියන සරලව කිව්වොත් එහෙම ජර්මනිය ගිහිල්ලා රුසියාවට කියනවා නැත්නම් ජර්මනිය රුසියාවට කියනවා ඔයාලා සර්බියාවට උදව් කරන්න එපා. උදව් කරොත් අපි ඔයාලට යුද්ධ ප්‍රකාශ කරනවා. දැන් මෙතනත් ප්‍රශ්නයක් ඇති වෙනවා. එතකොට මේ රටවල් දෙක තිබ්බ යුද්ධය ඇත්තටම මේ රටවල් ගණනාවක තිබ්බ යුද්ධයක් විතර අවුලුලා දාන්න ප්‍රධාන හේතුව බවට පත් වෙන්නේ ජර්මනිය. ජර්මනියේ ක්‍රියාකලාපය තමයි මේ පළවෙනි ලෝක යුද්ධයක් දක්වා මේක ඇදගෙන යන්න සිද්ධ වෙන්නේ. කොහොම හරි මේකට දැන් එක පැත්තකින් ජර්මනිය කෙලින්ම රුසියාවට යුද්ධ ප්‍රකාශ කරනවා. ඒ රුසියාව අර ජර්මනිය කියපු දේවල් අහන්න නැතුව සර්බියාවට උදව් කරන්න පටන් ගන්නවානේ. එතකොට සර්බියාවයි රුසියාවයි එක පැත්තක ඉඳලා එයාලා යාළුවෝ එයාලා ඕස්ට්‍රියාවට ගහන්න තමයි මේ බලන්නේ. මේක ඉවසගෙන ඉන්න බැලුවා දැන් මේකේ වාසිය ගන්නවා ජර්මනිය. ජර්මනිය කියනවා හරි උඹලට කිව්වනේ අපි සර්බියාවට උදව් කරන්න එපා කියලා. අපි දැන් උඹලත් එක්ක යුද්ධ කරනවා කියලා සර්බියාව එක්ක අර ඕස්ට්‍රියාවට තිබ්බ යුද්ධේ ලොකු කරනවා. ඒකලා ජර්මනියයි රුසියාවයිත් ආය යුද්ධ කරන්න පටන් ගන්නවා. දැන් දෙපැත්තට තව කණ්ඩායම් ටික එකතු වෙනවා. ඔබට තේරෙනවා ඇති මං හිතන්නේ. එහෙම තියෙනවා. මේ අතරේ දැන් මේ ප්‍රංශය ඉන්නවනේ එහා පැත්තෙන් අර කාලයක් තිස්සේ ප්‍රශ්නයක් වෙලා තිබ්බනේ ජර්මනියට. මේ වාසියත් ගන්නවා. මේ වෙලාවෙම අනිත් පැත්තෙන් ප්‍රංශයටත් ආක්‍රමණ යනවා. ප්‍රංශයටත් යුද්ධ ප්‍රකාශ කරනවා ජර්මනිය ගිහිල්ලා. ඔය යනකොට විවිධ රටවල් ඔය ඇන්සාස් ලෝරේස් ප්‍රදේශයේම පහු කරගෙන තමයි යන්න සිද්ධ වෙන්නේ. එතකොට ඒ කරහා යනකොට ඒ රටවලුත් ආක්‍රමණය කරගෙන තමයි ප්‍රංශයට කඩා වදින්නේ. ඒ ප්‍රංශයට කඩා වදිනකොට එතකොට
අනිත් රටවලුත් ඔන්න ටික ටික යවටින් රටවලුත් තමන්ගේ වාසිය වෙනුවෙන් එහෙම නැත්නම් තමන්ගේ රටවල් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් මේ මොකක් හරි කණ්ඩායමකට එක්ක මිත්‍ර පාර්ශවයට නැත්නම් මධ්‍යම පාර්ශවයට සම්බන්ධ වෙමින් දැන් ටික ටික රටවල් ව්‍යාප්ත වෙලා ගිහිලා රටවල් වැඩි දියුණු වේගන යනවා පුතේ. මෙහෙම යද්දී දැන් ප්‍රංශයට ඔන්න මෙන්න තියෙදි ප්‍රංශයට ආක්‍රමණ එනකොට ප්‍රංශයට යුද්ධ ප්‍රකාශ කරලා තියෙනකොට ජර්මනිය විසින් ප්‍රංශයට තවදුරටත් මේක බලාගෙන ඉන්න බෑ. ප්‍රංශයත් මේ යුද්ධෙට එකතු වෙනවා. දැන් ප්‍රංශය යුද්ධ කරනකොට ප්‍රංශය ජර්මනියට විරුද්ධව යුද්ධ කරන්නේ. දැන් ජර්මනිය ඒ වගේම තුර්කිය ඊට පස්සේ ඕස්ට්‍රියාව ඇතුළු රටවල් එක පැත්තක තමයි ඉන්නේ. එතකොට ප්‍රංශයට යාළුවෝ කවුරුත් මේ වෙලාවේ නැහැ. ඒ නිසා ප්‍රංශයට යාළුවෙක් විදියට එකම එක වෙලාවෙ හිටපු බ්‍රිතාන්‍යයෙන් උදව් ඉල්ලනවා. ඒ උතුරු මුහුද ආරක්ෂා කිරීමේ ගිවිසුමේම ගහලා එයාලා බොහොම යාළුකම් පවත්වාගෙන ගියපු අය. ඒ රටවල් දෙක. ඉතින් මේ වෙලාවේ මහා බ්‍රිතාන්‍යයටත් කරන්න දෙයක් නැහැ. ප්‍රංශයට ආක්‍රමණයක් ආවොත් එහෙම උතුරු මුහුදු ගිවිසුම නාස්ති වෙලා යනවා. ඒ වගේම වැඩක් නැති වෙනවා. ඒ වගේම ජර්මනිය ටිකෙන් ටික රටවල් ව්‍යාප්ත කරගෙන යනවා, ආක්‍රමණය කරගෙන යනවා. එතකොට මහා බ්‍රිතාන්‍යයට නැත්නම් හිරු නොබසින අධිරාජ්‍ය ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මේ වගේ දේවල් නිසා බ්‍රිතාන්‍යයත් ප්‍රංශයට උදව් කරන්න පටන් ගන්නවා. ඔන්න ඔය විදිහට තමයි මිත්‍ර පාර්ශවයයි මධ්‍යම පාර්ශවයයි බෙදෙන්නේ පුතේ. කොහොමරි මේ 1914 ජූලි 28 වෙනිදා ඕස්ට්‍රියාවයි සර්බියාවයි අතර තිබ්බ පුංචි ප්‍රශ්නයක් හේතු කරගෙන අර වටේට තිබ්බ බල ආක්‍රමණය කිරීම, බල ලෝභය, රටවල් ආක්‍රමණය කර ගැනීම, යටත් විජිතකරණය කර ගැනීම, තමන්ගේ අනසක පැතිරීම වගේ දේවලුත් එකතු කරගෙන හේතු රාශියක් හින්දා යුද්ධය ටික වැඩි වෙනවා. මේ යුද්ධය ටික වැඩි වෙලා යනකොට දැන් ජර්මනිය පැත්තට සපෝට් කරන්න ඉතාලිය හිටියනේ කලින්. අපි කිව්වා මධ්‍යම බලවතුන්ගේ පාර්ශවයට ජර්මනිය, ඉතාලිය, ඊට පස්සේ තුර්කිය, බල්ගේරියාව, හංගේරියාව වගේ රටවල් හිටියා කියලා. ඕකෙන් ඉතාලියත් කැඩිලා එනවා, වෙන් වෙලා එනවා. ඉතාලියට සිද්ධ වෙච්ච අසාධාරණකම් හින්දා නැත්නම් ඉතාලියට දේශපාලනමය වාසියක් නැති හින්දා මිත්‍ර පාර්ශවය හොයාගන්න. දැන් ජර්මනිය ටිකෙන් ටික තනි වෙනවා. ඒ වගේම ජර්මනිය ඇතුළේ ප්‍රශ්න. ජර්මනිය ඇතුළේ ඉන්න මිනිස්සු කියනවා සාමාන්‍යයෙන් අදටත් ප්‍රසිද්ධ කතාවක් තමයි මේක ජර්මනිය කියන රටේ ඉන්න ජනතාව විසින් ඇති කරපු යුද්ධයක් නෙවෙයි. ජර්මනු ජාතික එහෙම නැත්නම් ජර්මන් රටේ හිටපු පාලකයෝ විසින් එයාලගේ වොමනාවට ඇති කරගත්ත යුද්ධයක්. ඒ කියන්නේ සරලව කිව්වොත් එහෙම මේකට මේ රටේ ඉන්න මිනිස්සු වෙච්ච අපිපලි නෑ. මේක මේ පාලකයෝන්ගේ වොමනාවට කරගත්ත යුද්ධයක් කියලා කියනවනේ. ඒ නිසා දැන් ඒ වෙනකොට යුද්ධෙට විශාල වශයෙන් වියදම් කරනවා. රට ඇතුලේ ප්‍රශ්න, කෑම බීම හිඟ වෙනවා, මිනිස්සුන්ට ලෙඩ රෝග හැදෙනවා. ඔය විදිහට ජර්මනිය ටිකෙන් ටික දුර්වල වෙගෙන යනවා. ඒ අතරේ කන්න බොන්න නැති වුනහම, ඒ වගේම මිනිස්සුන්ගේ තියෙන මූලික අවශ්‍යතා ටිකට ප්‍රශ්න වුනහම, මිනිස්සුන්ට නිදහසේ ජීවත් වෙන්න නැති වුනහම ජර්මනිය ඇතුලෙත් මිනිස්සු කැරලි කෝලහල ගහන්න පටන් ගන්නවා. ඒ වගේම තමයි එක පැත්තකින් ওই කාලේ වෙනකොට රුසියාව ඇතුලේ රුසියන් විප්ලවය සිද්ධ වෙනවා. ඒකට අදාළ පසුබිම සකස් වෙනවා. එතකොට ඒ රටෙත් මිනිස්සු කැරලි කෝලාල ගහනවා, විප්ලව කරනවා, මිනිස්සු වෙනස් වෙමින් පවතිනවා. අනිත් රටවල් වලත් ඒ වගේ ප්‍රශ්න එනවා. ඔහොම රටවල් දෙකක් පටන් ගත්ත මේ යුද්ධය කණ්ඩායම් දෙකක් බවට පත් වෙලා මිත්‍ර පාර්ශවයයි මධ්‍යම පාර්ශවයයි විදියට කොච්චර මේ යුද්ධය කරගෙන ගියත් රටවල් ඇතුලේ ප්‍රශ්න, හැම රටකටම ප්‍රශ්න. ඒ ප්‍රශ්න ඇතුලේදී ටිකෙන් ටික ජර්මනිය ඇතුළු මධ්‍යම පාර්ශවය ටිකෙන් ටික දුර්වල වෙන්න පටන් ගන්නවා. ඇයි හේතුව තමයි උදාහරණයක් විදියට යුද්ධෙට වියදම් කරගන්න බැරි වෙනවා. රට ඇතුලේ ප්‍රශ්න වෙනවා. කෑම බීම හිඟ වෙනවා. ඒ වගේම එක රටකින් තව රටකට යනකොට පුතේ මේ ඍතු විපර්යාස එහෙම තියෙනවානේ. දැන් එක පැත්තක අපි හිතමු ශීත කාලේ, අනිත් පැත්තේ අනිත් රටේ ශීත කාලේ නෙවෙයි කියලා. එතකොට මේ දේශගුණික විපර්යාස දරා ගන්න බැරි වෙනවා. එතකොට සීතල නම් සීතල, රස්නේ නම් රස්නේ දරා ගන්න බැරි වෙනවා. ලෙඩ රෝග හැදෙනවා. ඒ වගේ ප්‍රශ්නත් තියෙනවා. ඒ අතරේ ඉතාලියත් එනවනේ පුතේ මධ්‍යම පාර්ශවය වෙනතන් ජර්මනු ජාතිකයන් හිටපු ජර්මනියේ ඇතුළු රටවල් හිටපු කණ්ඩායම අතහැරලා මධ්‍යම පාර්ශවය හොයාගෙන. එතකොට ඒ පැත්ත තවත් බලවත් වෙනවා. ඔය විදිහට වෙන රටවලුත් එකතු වෙනවා. දැන් මේකෙදි මහා බ්‍රිතාන්‍ය සම්බන්ධයිනේ. මිත්‍ර පාර්ශවයේ පැත්තෙන් ඉන්නවනේ ප්‍රංශයේ යාළුවා හින්දා යුද්ධයට සහයෝගය දීලා. දැන් ප්‍රංශය, ඉතාලියත් ඔන්න අලුතෙන් එකතු වෙලා. ඊට පස්සේ බ්‍රිතාන්‍ය ඉන්නවා. මේ වගේ රටවල් ගොඩක් එකතු වෙලා ඉන්නවනේ දැන්. සර්බියාව පැත්තෙන් පටන් ගත්ත යුද්ධයට, ඒ කියන්නේ මිත්‍ර පාර්ශවයට මේ කට්ටියට මේ මහා බ්‍රිතාන්‍යයත් මේ යුද්ධයට සම්බන්ධ හින්දා මහා බ්‍රිතාන්‍යයට සම්බන්ධ මිනිස්සු ඉන්නවනේ පුතේ අනිත් රටවල් වල. මහා බ්‍රිතාන්‍ය යටත් කරගෙන තිබ්බ රටවල් තියෙනවනේ. දැන් අපේ රටත් මහා බ්‍රිතාන්‍ය යටත් කරගෙන තිබ්බ රටක්. අපි ඒක දන්නවනේ. 1948 නේ අපි නිදහස ලැබුවේ.
දැන් මේ කාලේ වෙනකොට ඔය වගේ යටත් කරගත්ත රටවල් ගොඩාක් තිබ්බා මහා බ්‍රිතාන්‍ය. මෙන්න මේවටත් සරලවම ඍජුව හරි වක්‍රව හරි. ඒ කියන්නේ කෙලින්ම නැත්තම් වෙන වෙන පුංචි හේතු හින්දා මේ ලෝක යුද්ධෙට උදව් කරන්න වෙනවා. එක්කෝ සරණාගතයෝ ආපුවාම එයාලව පරිස්සම් කරගන්න, නැත්තම් කෑම බීම යවන්න, නැත්තම් ආයුධ හදලා දෙන්න, නැත්තම් සොල්දාදුවෝ යවන්න, මොකක් හරි විදිහකට වෙන රටවල් වලටත් ඍජුව හෝ වක්‍රව මේකට උදව් කරන්න සිද්ධ වෙනවා. මොකද මහා බ්‍රිතාන්‍යයේ යටතේ ඒ කාලේ වෙනකොට යටත් විජිත ගොඩාක් තිබ්බා. ඒක ඒ රටවල් වල තිබ්බ මිනිස්සුන්ට ඒ නිසා උදව් කරන්න සිද්ධ වුණා, කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හරි ඒ රටවල් වලට. ඔය විදිහට රටවල් දෙකකින් පුංචි ප්‍රශ්න නිසා පටන් ගත්ත මේ යුද්ධය මුළු ලෝකයේම රටවල් එක්ක හැප්පෙන්න සිද්ධ වෙච්ච, ලෝකේ ගොඩාක් රටවල් එකතු වෙලා කරන්න සිද්ධ වෙච්ච මහා ලොකු විවසනයක් බවට පත් වුණා පුතේ. මේ නිසා තමයි අපි කියන්නේ මේක පළවෙනි ලෝක යුද්ධයක් බවට පත් වුණා කියලා. මේ විදිහට මිනිස්සු රණ්ඩු සරවල් වෙලා ගහගෙන මරාගෙන විශාල ධනස්කන්ධයක් වියදම් කරලා යුද්ධ කරලා යුද ආයුධ හදාගෙන අලුත් රටවල් ආක්‍රමණය කරන්න පටන් අරගෙන කණ්ඩායම් දෙකකට තුනකට බෙදෙන්න පටන් අරගෙන ප්‍රධාන වශයෙන් මිත්‍ර පාර්ශවයයි මධ්‍යම පාර්ශවයයි කියන කණ්ඩායම් දෙක යුද්ධ කරන්න පටන් ගත්තා. රටවල් දෙකක් තම තමන්ගේ වාසි වෙනුවෙන්. මේකට ප්‍රධාන හේතුව උනේ ජර්මනිය. අවසානයේ ජර්මනිය ටිකෙන් ටික දුර්වල වෙන්න පටන් අරගෙන 1918 අවුරුද්ද වෙද්දී හරියටම අවුරුදු 4ක් යුද්ධ කරලා පළවෙනි ලෝක යුද්ධය අවසන් වෙලා යනවා. අවසන් වෙලා යන්නේ අර මිත්‍ර පාර්ශවයේ ටිකින් ටික බලය වැඩි වෙනවා, රටවල් ගාන එකතු වෙන ප්‍රමාණය වැඩි වෙනවා. ජර්මනිය ඇතුළු පිරිසට උදව් කරපු මධ්‍යම පාර්ශවයේ ටික පුංචි වෙනවා. ඒ රටවල් දුර්වල වෙනවා. ජර්මනිය ටිකෙන් ටික තනි වෙන්න පටන් ගන්නවා. මේ විදිහට ටිකෙන් ටික මේ ජර්මනිය ඇතුළු පිරිස තනි වෙන්න පටන් ගත්තාම ජර්මනිය පරාජය බාර ගන්න සූදානම් වෙනවා. මේකෙදි ජර්මනිය අවසානයේදී මහා වැරදිකාරයා බවට පත් කරනවා. මහා වැරදිකාරයෙක් බවට පත් වෙනවා. ඒ කාලේ ඇමරිකාවත් පුතේ තවත් වෙනම ක්‍රියාකලාපයක් කරමින් හිටියා. දැන් ඇමරිකාවත් සම්බන්ධ වෙනවනේ මේ යුද්ධවලට. ඇමරිකාව මේ යුද්ධයට සම්බන්ධ වෙච්ච එකත් මේ යුද්ධ දිනනවා පෙරදිනවද කියන එක තීරණය කරන්න ලොකු හේතුවක් වුණා. හේතුව තමයි ඇමරිකාව ඍජුවම ජර්මනියට සම්බන්ධවත් එහෙම නැත්නම් මිත්‍ර හෝ මධ්‍යම පාර්ශ්ව වලට සම්බන්ධව කටයුතු කරන්න ඉස්සල්ලාම අදහසක් තිබෙන්නේ නැහැ එයාලට. ඇමරිකාව කියන රටට. එයාලා කරේ බිස්නස් එකක්. එයාලා කරේ ජර්මනියට යුද උපකරණ ඕන නම් තුවක්කු ඕන නම් තුවක්කු විකුණනවා. නිකන් උදාහරණයක් විදිහට කියමු. ඊට පස්සේ ප්‍රංශය ඇතුළු අනිත් පිරිසට යුද උපකරණ ඕන නම් ඒවා විකුණනවා. ඒ වගේ මේ රටවල් වල ඉන්න විශාල ධනස්කන්ධයක් තිබ්බ ප්‍රභූ පිරිස, ලොකු සල්ලිකාරයෝ මේ රටවල් වල ජීවත් වෙන්න කැමති නැත්නම් එයාලගේ සල්ලිත් එක්ක එයාලව ඇමරිකාවට ගන්නවා. කෑම බීම සම්පාදනය කරනවා, බෙහෙත් සම්පාදනය කරනවා, පොලිස් සොල්දාදුවන් සම්පාදනය කරනවා. මේ රටටත් ඒ රටටත් උදව් කරගෙන ප්‍රතිපත්තියක් විදියට කරගෙන ගියපු මේ ඇමරිකාවේ වැඩපිළිවෙලත් එක්ක එයාලට මහා ලොකු ධනස්කන්ධයක් හම්බ කරගන්න පුළුවන් වෙනවා. මේ කොහෙවත් තිබ්බ යුද්ධයක් හින්දා අන්තිමට ඇමරිකාව ඉතාමත් විශාල වශයෙන් ඉතාම දියුණු විදියට ටිකෙන් ටික ඉතාම දක්ෂ විදියට මහා ලොකු ධනස්කන්ධයක් එකතු කරගන්න පටන් ගන්නවා. සරලව කිව්වොත් මහා ලොකු සල්ලිකාර රටක් බවට පත් වෙන ඇමරිකාව. ඒත් එක්කම ඇමරිකාවත් නිකන් ඉන්නේ නැහැ. එයාලගේ රටේ එයාලා තාක්ෂණය දියුණු කරනවා. එයාලත් එයාලගේ රටට උවමනා කරන දේවල් හදනවා, රට ගොඩ ගන්න උත්සාහ කරනවා, රට ගොඩ නගන්න උත්සාහ කරනවා. ඔය විතර යනවා. කොහොම හරි මේ පස්සේ කාලෙක මේ ඇමරිකාව ඇතුළු පිටිසටත් මේ යුද්ධයට සම්බන්ධ වෙන්න සිද්ධ වෙනවා. මොකද ඇමරිකාවටත් බලපෑම් ඇති වෙනවා. ඇමරිකාවට තරජන එනවා. කොහොමම ඇමරිකාවත් පුතේ මේ මිත්‍ර පාර්ශවයට එකතු වෙනවා. ජර්මනිය පරාජය කිරීම වෙනුවෙන් ඇමරිකාව උදව් කරනවා මිත්‍ර පාර්ශවයට. ආයෙත් මධ්‍යම බලවතුන්ගේ පිළ දුර්වල කියලා ගිහිල්ලා තමයි පුතේ අර කලින් කියපු විදිහට 1918 වෙනකොට අවුරුදු 4ක් තිස්සේ තිබ්බ යුද්ධය නිමාවටපත් වෙන්න කටයුතු ලෑස්ති වෙන්නේ. ඔය කාලෙදී අපි මේ ඇමරිකාවේ හිටපු ජනාධිපති කෙනෙක් ගැනත් විශේෂයෙන් කතා කරනවා. ඒ තමයි වුඩ්‍රෝ විල්සන් කියන ජනාධිපතිවරයා. මෙයා එක පැත්තකින් සාමය පිළිබඳ ශ්‍රේෂ්ඨ අදහස් කියපු දාර්ශනිකයෙක් විදිහට හඳුන්වනවා. සමහර මිනිස්සු පුතේ කතාවට කියනවා මේ මිනිස්සයා කොච්චරනම් සාමය ගැන කතා කරලා තියෙනවද කියලා කියනවා නම් මෙයා කතා කරපු මේ සාම කාරණා සාමය ගැන මෙයා ඉදිරිපත් කරපු මේ සමහර කරුණු ඇත්තරම මේ මිහිපිට ඉදිරිපත් කරන්න තරම් මිහිපිට ක්‍රියාත්මක කරන්න බැරි තරම් දියුණු දේවල්. කියන්නේ ප්‍රායෝගිකව ඇත්තරම මේ දේවල් කරන්න පුළුවන් දේවල්ද කියලා බව හිතෙනවා. ඒ තරම් සාමකාමී අදහස් තිබ්බා. මෙහෙම කෙනෙක් තමයි මේ වුඩ්‍රෝ විල්සන්. මේ වුඩ්‍රෝ විල්සන් ඇතුළු පිරිස තමයි මේ අවසානයේදී තීරණ ගන්නකොට මැදිහත් වෙලා මේ කටයුතු කරන්නේ මේ ලෝක සාමය කියලා දෙයක් තියෙන්න ඕනි මිනිස්සුන්ට.
එහෙම නැත්නම් මේ රටවල් ආයෙ ආයෙත් යුද්ධ කරගන්න පටන් ගනි. මේ රටවල් ඇස්සේ ප්‍රශ්න ඇති වෙයි. මේ ප්‍රශ්න වළක්වාගෙන හැමෝම සමගින් ඉස්සරහට යන්න ඕනේ. මිනිස්සු ගැන හිතන්න ඕනේ. සාමය ආරක්ෂා කරන්න ඕනේ කියලා මේ වුඩ්රෝ විල්සන් ඇතුළු ඇමරිකාවේ ඒ කාලේ හිටපු ජනාධිපති ඇතුළු පිරිස වෙනම ක්‍රියාකලාපයකට ක්‍රියාත්මක කරගෙන යනවා. ඔය අතරේ 1919 ඔය ඔක්කොම හේතු කරගෙන වර්සේල්ස් ගිවිසුම ප්‍රංශයේදී අත්සන් තියෙනවා. දැන් එතකොට ප්‍රංශයේදී මේ වර්සේල්ස් ගිවිසුම අත්සන් තිබ්බාම ජර්මනියේ වැඩිකාරුව බවට පත් කරන කොන්දේසි විරහිතව අර කලින් ප්‍රංශයට අයිති වෙලා තිබ්බ ඇල්සාස් සහ ලෝරේන් ප්‍රදේශ, ඊය වගේම පස්සේ ජර්මනියෙන් අල්ලගත්ත වටක් විදියට ජර්මනිය නිර්මාණය කරද්දී අයිති වෙලා තිබ්බ ජර්මනියෙන් අල්ලගත්ත ජර්මනිය ආක්‍රමණය කරගත්ත අයිති කරගත්ත ඇල්සාස් සහ ලෝරේන් ප්‍රදේශ ආය ඇත්තටම ප්‍රංශයට බාර දෙනවා. ජර්මනියේ තිබ්බ තව රටවල් පුංචි කොටස් ඒ අදාළ කට්ටියට කලින් ඒවා පාවිච්චි කරපු අයට බෙදලා දෙනවා. ජර්මනිය තව ටිකක් දුර්වල වෙනවා. ඒත් එක්කම ජර්මනියට විශාල වශයෙන් වන්දි නිර්මාණය කරනවා. වන්දි ගෙවන්න ඕනි කියලා ජර්මනියට අණ කරනවා. ඒ විතරකුත් නෙවෙයි, ජර්මනියේ නිල වශයෙන් හෝ නොනිල වශයෙන් යුද අධිකරණයක් සහ යුද හමුදාවක් යුද්ධයට සම්බන්ධ කිසිම දෙයක් පවත්වාගෙන යන්නත් තහනම් කරනවා. මේ වගේ දේවල් නිසා තමයි පුතේ අවසානයේදී ජර්මනිය ඇත්තටම කරපු වැරදි සහ ඇත්තටම නොකරපු වැරදි කියන මේ දෙකටම ප්‍රසිද්ධියේ කිසිම කොන්දේසියක් නැතුව වැරදිකාරයා බවට පත් වෙනවා. ඒක වෙන්නේ 1919 දී ආරම්භ කරපු වර්සේල්ස් ගිවිසුම. ප්‍රංශයේදී තමයි මේ ගිවිසුම අත්සන් කරන්නේ. මේකෙදී තමයි මිනිස්සු එකඟතාවයකට එන්න පටන් ගන්නෙ. මේකෙදී ඇමරිකාව නියෝජනය කරමින් වුඩ්රෝ විල්සන් කියන ජනාධිපතිවරයා, ඒ වගේම ප්‍රංශයේ ඒ කාලේ වෙනකොට හිටපු ක්ලෙමෙන්චෝ කියන අගමැතිවරයා, ඒ වගේම බ්‍රිතාන්‍ය නියෝජනය කරමින් බ්‍රිතාන්‍යයේ ඒ කාලේ හිටපු ලොයිඩ් ජෝර්ජ් කියන අගමැතිවරයා, ඒ වගේම ඉතාලියේ ඒ කාලේ හිටපු අගමැති වික්ටෝරියෝ ඔලන්ඩෝ, එහෙම නැත්නම් වික්ටෝරියෝ ඕලන්ඩෝ කියලා කියනවා. ඒ අගමැතිවරයා මෙන්න මේ කට්ටිය එකතු වෙලා තමයි මේ වර්සේල්ස් ගිවිසුම අත්සන් කරන තැන තීරණ ගන්නෙ. ප්‍රංශයේදී තමයි මේක අත්සන් කරන්නේ. මේකෙදී ගොඩක් වෙලාවට සරලව කියවොත් උත්සාහ කරන්නේ ආයේ යුද්ධයක් ඇති නොවෙන්න වග බලා ගන්නවා, ගිවිසුම් ගහ ගන්නවා. අපි ඔයාලට මේ දේවල් කරන්න බැඳිලා ඉන්නවා, ඔයාලත් අපිට මේ දේවල් කරන්න බැඳිලා ඉන්නවා. ගිවිසුමක් තියෙනවා. එතකොට ගිවිසුම් කඩ කරන්න බැහැනේ. සාමාන්‍ය ගිවිසුමක් කඩ කරන එක ලේසි නෑ රටක් වශයෙන් ගත්තාම. ඒ නිසා යුද්ධ ඇති වෙන්නේ නැති විදියට පුළුවන් තරම් ඉස්සරහට කරුණු කාරණා එකතු කරගන්න බලනවා. ගිවිසුම් ගහලා මිනිසුන්ව බැඳලා තියා ගන්නවා. ජර්මනියට සම්පූර්ණයෙන්ම වරද පටවන ගමන් සාම සාකච්ඡා ගිවිසුම් නැති වෙනවා. සාමයෙන් අපි මේ වැඩ කටයුතු ඉස්සරහට කරගෙන යමු කියලා. ඕකේ වෙච්ච හොඳම ප්‍රතිඵලයක් තමයි පුතේ අපි සංනිවේදනය සහ මාධ්‍ය අධ්‍යයනය කියන විෂයදී ඉගෙන ගන්න එක්සත් ජාතීන්ගේ සංවිධානය මතකයි නේද? මෙන්න මේ එක්සත් ජාතීන්ගේ සංවිධානය 1914 පටන් ගත්ත යුද්ධේ 1918 ඉවර වුණාට පස්සේ ආයෙනම් අපි යුද්ධ කරන්නේ නැහැ කියලා හිතාගෙන පිහිටුවාගත්ත සංවිධානයක්. ඒක මුලින්ම ජාතීන්ගේ සංවිධානය කියලා තමයි හඳුන්වන්න පටන් ගන්න. මේක රටවල් ගණනාවක් එකතු වෙනවා. ඒ රටවල් වල මැති ඇමතිවරු, ජනාධිපතිවරු, අගමැතිවරු, නිලධාරීන් එකතු වෙලා තමයි මේ හැමෝගෙම සාමය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් මේ ජාතීන්ගේ සංවිධානය නිර්මාණය කරගන්නේ. මේ ජාතීන්ගේ සංවිධානය නිර්මාණය වෙන්නේ ඉස්සලාම 1920 ජනවාරි 10 වෙනිදා. 1918 යුද්ධය ඉවර වෙලා ඔය වර්සේල්ස් ගිවිසුමේම අත්සන් කරලා සාම සාකච්ඡා නිර්මාණය කරලා රටවල් ටිකෙන් ටික නැවතත් සාමකාමී වෙන්න පටන් අරගෙන යනකොට තමයි 1920 ජනවාරි 10 වෙනිදා ජාතීන්ගේ සංවිධානයක් නිර්මාණය වෙන්නේ. මේකත් ලෝක සාමය ආරක්ෂා කරගන්න, ලෝකේ හැමෝගෙම එකමුතුව තියාගන්න හේතුවක් වෙනවා. අපි ඒක සංවේදනීය සහ මාධ්‍ය අධ්‍යයනය විෂය හදාරනකොට කතා කරලා තියෙනවා. මේ ජාතීන්ගේ සංවිධානය පස්සේ කාලෙක ටිකෙන් ටික ආයේ දියාරු වෙලා ගිහිල්ලානේ දෙවන ලෝක යුද්ධ පටන් ගන්නෙ. වර්සේල්ස් ගිවිසුමේම අත්සන් කළා ජාතීන්ගේ සංවිධානය නිර්මාණය වෙලා ජර්මනියට සම්පූර්ණයෙන්ම වරද පටවලා ජර්මනියත් සම්පූර්ණයෙන්ම වැරදිකාරුවා කියලා තේරුම් අරගෙන පැත්තකට වෙලා හිටියට කාලයක් මෙහෙම ඉන්න හම්බුනේ නෑ. අවුරුදු ගානකට පස්සේ ආයෙත් අවුරුදු 15කට 10කට විතර පස්සේ දෙවන ලෝක යුද්ධයක් පටන් ගන්නවා. අපි ඒක ගැන ඊළඟ වීඩියෝ මාලාවේදී කතා කරමු. මේ දෙවන ලෝක යුද්ධයට හේතු වෙන්නේ මේ අලුයට තියෙන ගිනි පුපුරු වගේ කාරණාවක් පුතේ. අපි සාමාන්‍යයෙන් කියනවා මේ පළවෙනි ලෝක යුද්ධෙ හින්දා ලෝක ආර්ථිකයට මහා ලොකු පරිහානියක් සිද්ධ වුණා කියලා. ලොකු පාඩුවක් සිද්ධ වුණා කියලා. ඇයි? විශාල වශයෙන් යුද්ධයට සල්ලි යෙදුවා. විශාල වශයෙන් යුද්ධය වෙනුවෙන් සල්ලි වියදම් කරා.
රටවල් වල තිබ්බ සල්ලි ඒ වෙනුවෙන් නාස්ති වුණා. කන්න බොන්න තිබ්බ සල්ලි පවා සමහර වෙලාවට මේ යුද්ධ වෙනුවෙන් දාන්න සිද්ධ වුණා. ඒ නිසා ඇත්තටම මේ රටවල් වල හිටපු මිනිස්සුන්ට යුද්ධ කරන්න අවශ්‍යතාවයක් තිබ්බේ නැහැ. මේක මේ බලවත් රටවල් වල හිටපු පාලකයෝගේ අවශ්‍යතාවය වෙනුවෙන් නිර්මාණය වෙච්ච යුද්ධයක් කියලා තමයි පුතේ අපි අදටත් පිළිගන්න මතය. එහෙම නැත්නම් ඇත්තටම සාධාරණ හිතුවොත් අපිට හිතන්න තියෙන්නේ අන්න ඒ වගේ තැනක ඉඳලා. කොහොම හරි මේ ජාතීන්ගේ සංවිධානය පස්සේ කාලෙක එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙනවනේ. ඒ එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා තමයි අපි ඔය මීඩියා සිලබස් එකේ ඉගෙන ගන්න යුනෙස්කෝ සංවිධානය නිර්මාණය වෙලා, ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්මාණය වෙලා මේ වගේ දේවල් වලින් එක්සත් ජාතීන්ගේ සංවිධානය යටතේ තියෙන යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යාපනික කාරණා පිළිබඳව හොයන්න පටන් ගන්නවා. එතකොට තමයි මාධ්‍ය අධ්‍යාපනය පිළිබඳ ගිවිසුම් මෙහෙම ග්‍රූන්වෙල් ප්‍රකාශය එහෙම ඉන්න පටන් ගන්න. ඊට පස්සේ එක්සත් ජාතීන්ගේ සංවිධානය යටතේ තියෙන ලෝක සෞඛ්‍ය සංවිධානය වගේ දේවල් නිර්මාණය වෙනවා. සෞඛ්‍ය ගැන හොයන්න පටන් ගන්නවා. මේ විදිහට හැමෝම එකතු වෙලා සම්මුතියකට එනවා. හැබැයි තාමත් අර පළවෙනි ලෝක යුද්ධය ඉවර වුණාට පස්සේ 1918 වෙලා ලෝක යුද්ධය ඉවර වෙලා 1920 ගණන් වල ජාතීන්ගේ සංවිධානය නිර්මාණය වුණාට උදේ තාමත් අර රටවල් වලට බේර ගන්න තිබ්බ ප්‍රශ්න ඒ විදිහටම ඉතුරු වෙලා තිබුණා. ඒ වගේම ජර්මනිය විශාල වශයෙන් පරාජය වෙලා හිටියට ජර්මනියට කර කියා ගන්න දෙයක් නැති නිසා පරාජය වුණාට ජර්මනිය කොයි වෙලේද ආයෙත් යුද්ධ ප්‍රකාශ කරන්න කියලා බල හිටියේ. මේ අතරේ ඇමරිකාව වගේ රටවලු තමන්ගේ බලය විශාල වශයෙන් ප්‍රදර්ශනය කරමින් හිටියේ. ගොඩක් කරුණු කාරණා හින්දා එක එක රටවල් වලට එක එක හේතු නිසා පුතේ පුංචි හේතු ඉතුරු වෙලා තිබ්බා. ආයෙත් ලෝක යුද්ධයක් පටන් ගන්නවා නම් මේ ලෝක යුද්ධ වලට හවුල් වෙන්නේ 1914 ඉඳලා 1918 වෙනකන් තිබ්බ මේ ලෝක යුද්ධ ඇතුලේ අලු යට ගිනි පුපුරු ඉතුරු වුණා පුතේ. මේ අලු යට තිබ්බ ගිනි පුපුරු ටිකෙන් ටික ගින්නක් බවට පත් වෙලා තමයි, ගින්දරක් බවට පත් වෙලා තමයි දෙවන ලෝක යුද්ධය නිර්මාණය වෙන්නේ. ඔන්න ඔය කාරණා ටික තමයි පුතේ සරලව ගත්තොත් එහෙම අපි පළවෙනි ලෝක යුද්ධය කියන කාරණාව ගැන දැනගෙන ඉන්න තියෙන්නේ. අපිට මම පාඩම පටන් ගද්දි මේ වීඩියෝ එක පටන් ගද්දි කිව්වා වගේ පුතේ පළවෙනි ලෝක යුද්ධය ගැන අපිට සංවේදනය සහ මාධ්‍ය අධ්‍යයනය කියන විෂයේදී ඉගෙන ගන්න තියෙන්නේ පළවෙනි ලෝක යුද්ධයක් වුණා. ඒ පළවෙනි ලෝක යුද්ධයේදී යුද උපකරණ පාවිච්චි කරා. ඒ උපකරණ වල සංනිවේදන උපකරණක් තිබ්බා. මේ සංනිවේදන උපකරණ බිහි වෙච්ච එකත් එක්ක දෙවන ලෝක යුද්ධයේදී ආයෙත් මේ සංනිවේදන උපකරණ වගේ දේවල් බිහි වෙලා කාර්මික විප්ලවය වගේ දේවල් නිර්මාණය වෙලා සංනිවේදනය පිළිබඳ හැදෑරීමේ අවශ්‍යතාවය ආවා කියන කාරණාව තමයි අපිට ඉගෙන ගන්න තියෙන්නේ. නමුත් දැන් අපි දන්නවා ඒ සංනිවේදනය සහ මාධ්‍ය අධ්‍යයනයේ විෂය හදාරන්න උවමනා කරන දේවල් වගේම පළවෙනි ලෝක යුද්ධයක් මේ ලෝකේ වුණාය. ඒ ලෝක යුද්ධය සිද්ධ වුණේ කොයි විදිහටද, මොන වගේ හේතුද බලපෑවේ, මේවට සම්බන්ධ වෙච්ච රටවල් මොනවද, ඇත්තටම මේ වගේ තිබ්බ හේතු කාරණා මොනවද, ඇත්තටම මේ දේවල් සාධාරණද, ඇත්තටම ලෝකේ යුද්ධ කියලා දෙයක් තිබුණාම මිනිසුන්ට ඇත්තටම ජයග්‍රහණයක් හම්බ වෙනවද, පරාජයන් විතරමද හම්බ වෙන්නේ? මේ හැම කාරණාවක් පිළිබඳව පුතේ ඔබට අවබෝධයක් ලබා ගන්න හැකියාව තියෙනවා. ඒ වගේම තමයි සංනිවේදනය සහ මාධ්‍ය අධ්‍යයනයේ විෂයට අදාළව අපි කරුණු කාරණා වැඩිපුර දැනගෙන ඉන්න තරමට, අපි ලෝකෙ ගැන හොයලා තියාගන්න තරමට, අපිට දැනුම වැඩිපුර එකතු වෙන තරමට අපිට විෂය නිර්දේශය පමණක් සීමා වෙන්නේ නැතුව ජීවිතයටත් සංනිවේදනයක් එකතු කරගන්න පුළුවන්. සාර සංනිවේදනයක්, යහපත් සංනිවේදනයක් කරන්න හැකියාව තිබෙනවා. එනිසා මම ආයෙත් පාඩම් පටන් ගන්න කිව්වා වගේම දැනුත් මතක් කරනවා පුතේ මේ ලෝකයේ ඇතුලේ හෙට ලෝක යුද්ධයක් ඇති වුණත් ඒ ලෝක යුද්ධය ඇතිවන විදිහ, ඒ ලෝකයේ ප්‍රශ්න ඇතිවන විදිහ යුද්ධ කරලා අවියායුධ වලින් නැතුව දේශපාලනික විදිහට අපි කියන්නේ සීතල යුද්ධයක් කියලා මේ විදිහට ඇති වුණත්, ඇත්තටම අවියායුධ වලින් යුද්ධ කරලා ඇති වුණත් පුතේ යුද්ධයක් අවසානයේ කිසිම ජයග්‍රහණකයක් නිර්මාණය වෙන්නේ නැහැ. යුද්ධයෙන් හැම කෙනෙක්ම පරාජය වීමක් තමයි වෙන්නේ. ලේ හලලා තව කෙනෙක්ව යටපත් කරලා තව කෙනෙක්ට හානියක් කරලා මිනිස්සු 100,000 ගණනක් එකතු වෙලා කරන යුද්ධකින් පුතේ කිසිම කෙනෙක් ජයග්‍රහණය කරන්නේ නැහැ. එනිසා අපි දැනුමින් සන්නද්ධ වෙලා ශිෂ්ට සම්පන්නව අපිට පුළුවන් විදිහට දේවල් වෙනස් කරන්න උදව් උපකාර කරන එක, දේවල් වෙනස් කරන්න මැදිහත් වෙන එක තමයි කරන්න ඕනේ. එනිසා පුළුවන් හැම වෙලාවකම අපි පන්ති කාමරේදී කියනවා වගේ අතට අහුවෙන සීනි කොට්ට ගෙදෙට්ට ගොතාගෙන එන, ඒ වගේම පත්තර කොලේ බත් එක ඔතලා තියෙනකොට ඒ පත්තර කොලේ මේ වගේ කියවන්න පුළුවන් වෙන හැම දෙයකින්ම පොතපත නැත්තම් පත්තර කොලකින් හරි පුතේ කියවලා ඕපදූප හැර Tamanට එකතු කරගන්න පුළුවන් සියලු දැනුමක්ම එකතු කරගන්න.
ඒ නිසා තමයි අද දවසේදී අපි මේ වීඩියෝ පාඩම් මාලාව කරන්නේ. සාමාන්‍යයෙන් ඔයාලට තියෙන්නේ පුතේ මීඩියා සිලබස් එකේදී ලෝක යුද්ධයක් වුණා. ඒ ලෝක යුද්ධෙ හින්දා මෙන්න මේම අහවල් විදියට තාක්ෂණික උපකරණ දියුණු වෙලා sannivedanata දාල උපකරණ බිහි වුණා. ඒ වගේ උපකරණ වලින් sannivedanaya කරන්නේ කොහොමද කියලා දැනගන්න ඕන නිසා sannivedanaya පිළිබඳ හැදෑරීමේ අවශ්‍යතාවය, මාධ්‍ය අධ්‍යාපනයක් පිළිබඳ හැදෑරීමේ අවශ්‍යතාවය ආවා කියන කාරණාව විතරයි. නමුත් අපි පොතේ තියෙන දැනුමට අපේ විෂය නිර්දේශයේ තියෙන දැනුමට විතරක් සීමා වෙන්නේ නැතුව අද දවසේදී අපි කතා කරා sannivedanaya සහ මාධ්‍ය අධ්‍යයනයට ඉගෙන ගන්න තියෙන පළවෙනි ලෝක යුද්ධය පිළිබඳව සහ මේ පළවෙනි ලෝක යුද්ධයට අදාළ අපි දැනගෙන සිටිය යුතුම ඉතිහාස කාරණා කිහිපයක් පිළිබඳව. එහෙනම් මේ අනාගතයේ ඉතිහාසය හදන අපේ මීඩියා පන්ති කියන කාරණාව ඔබට කවදාද දවසක තේරෙයි කියලා මම විශ්වාස කරනවා.